සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ ත්‍රි ශික්ෂාව දියුණු කරගන්න. සීලය කියලා කියන්නේ ආධ්‍යාත්මික සංවර්ධනය. හිත, කය, වචනේ සංවර බව තමයි සීලය කියලා කියන්නේ. ඒකට සමාධිය කියලා කියන්නේ හිත, කය, වචනය කියන තුන්දොරේ සමාහිත බව, එකඟ බව, සංවර බවට තමයි සමාධිය කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ සමාධිය ඇති කර ගැනීම. හිත, කය, වචනය කියන තුන්දොර පාලනය කර ගැනීමට කියනවා ප්‍රඥාව. ඒට යොදා ගන්න උපයෝගී කර ගන්න එකට අපි කියනවා ප්‍රඥා සම්පatti කියලා. ප්‍රඥා සම්පත්තියේ තියෙන සුවිශේෂතාවය තමයි කියන දෙයට වඩා දෙයක් කල්පනා කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රඥා සම්පත්තියක් තියෙන කෙනෙකුට තියෙන සුවිශේෂත්වය තමයි කියන දෙයට වඩා දෙයක් දැනගැනීමේ, කල්පනා කිරීමේ හැකියාව තියෙන කෙනාට කියනවා ප්‍රඥා සම්පයුක්තයි කියලා. තව ලක්ෂණයක් තමයි ප්‍රඥා සම්පයුක්ත කෙනාට හිතේ පහළ වෙන දේවල් පිළිබඳව හොඳට තේරෙනවා. මේක ලෝභ සහගත, මේක ද්වේෂ සහගත, මේක මෝහ සහගත අරමුණු කියලා එයාට පේනවා ප්‍රඥා සම්පත්තිය යුක්ත කෙනාට. දැන් තරහ ගියා නම් දැන් මගේ හිතේ තරහක් ඇවිල්ලා තියෙනවා. තරහ සාධාරණයිද අසාධාරණයිද ඒක පේනවා ප්‍රඥා සම්පත්තිය කෙනාට. දැන් ලෝභ හිතක් ඇවිල්ලා නම් එයාට පේනවා දැන් මට ලෝභ හිතක් පහළ වෙලා තියෙන කියලා එයාට ඒක පේනවා. ඒ ලක්ෂණයෙන් යුක්තයි ප්‍රඥා සම්පයුක්ත පුජ්‍යලයා තනත්තා. ඊළඟට තවත් ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත පුජ්‍යලයා තව තවත් නැඹුරු වෙනකොට එයාට තේරෙනවා ඒවා නැති කරන විදිය, පාලනය කරන විදිය, ඒවයින් ඉවත් වෙන විදියත් එයාගේ නුවණට පහළ වෙනවා. දැන් අපි පාරේ යනකොට පාර මැද ලොකු ගලක් තිබුණොත් ඒ ගලෙන් අපිට ඉවත් වෙන්න යන්න නුවණක් පහළ වෙනවනේ නේද? යම්කිසි කාණුවක් තිබුණොත් පාර කැඩලා තිබ්බොත් අපි ඒ වලේ වැටෙන්නේ නැති වෙන්න ආයින් වෙලා යන්න තියෙන නුවණක්. අන්න ඒ වගේ හිතෙත් ඇතිවන දුර්වලකම් දැක්කහම ඒ දුර්වලකම් වලින් ඉවත් වෙලා ඈත් වෙලා අයින් වෙලා යන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දුක කියන්නේ අර පාරේ තියෙන වලවල් වගේ. දුක. සමුදය කියන්නේ අපි ඒවයින් පොඩ්ඩක් ඉවත් වෙලා යන්න ඕන. ඉතින් ඒකට මාර්ගයත් ඒකේ තැනකුත් අපිට ඉතුරු වෙනවා. ඒකට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යම ඉවත් වෙනවා. ඒ කියන්නේ දුකෙන් ඉවත් වෙලා දැවීමෙන් ඉවත් වෙලා නිවීමටපත් වෙනවා. දැන් හැමදෙනාම දැවෙන නිසානේ මෙහාට ආවේ. නැත්තම් ඉන්නේ නැහනේ. දැවෙන එක සමහර වෙලාවට ජීවිතය කරගත්තට පස්සේ ඒක දැවෙනවද කියලා දන්නේ නැහැ ඒගොල්ලෝ. දැවිහිම ජීවිතේ බවටපත් කරගත්තට පස්සේ ඒක දැවෙනවද කියලා දන්නේ නැහැ. හරියට මේ වගේ. දැන් ඔය පාර අයිනේ ගෝණි පඩංගුවක පාර අයිනේ අර පේමන්ට් එකේ ගෝණි පඩංගුවක නිදා ගන්න පුජ්‍යලයා මොනතරම් දුකක්ද විඳින්නේ කියලා දන්නේ හොඳට සැප පහසු ඇඳන් වල නිදා ගන්න උදවිය නේද? ඒගොල්ලෝ තමයි දන්නේ අරක මහ දුකක් කියලා. හැබැයි මේ මිනිස්සයා දන්නේ නැහැ ඒක දුකක් කියලා. ඒ නිසා හැමදාම මధుරව තලතලා දුම ආග්‍රහණය කර කර සීතලෙන් වැස්සෙන් පින්නෙන් වැටකකා ඒ මිනිස්සයා එතන බුදිනවා නිදාගන්න. අන්න ඒ වගේ දෙයක් වෙනවා මිනිස්සුන්ට. මිනිස්සු දුකේම ඉපදිලා දුකේම ජීවත් වෙනකොට එයාට හිතෙන්නේ මොකද? මේක තමයි ජීවිතය කියලා. මේක තමයි ජීවිතේ තියෙන. මේ කියන්නේ මේක තමයි ජීවිතේ කාලා බීලා හොඳින් ජීවත් වුණාම ඉච්චරයි කියලා හිතාගෙන තමයි ඔය ගොඩාක් දෙනෙක් ඉන්නේ. එහෙම කල්පනා කරලා තමයි ඔය හැම කෙනෙක්ම ජීවත් වෙන ස්වභාවය හදාගෙන තියෙන්නේ. නමුත් ප්‍රඥා සම්පයුක්ත කෙනාට පේනවා මේ මම ඉන්න තැන අඩුවක් පාඩුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා, දුකක් තියෙනවා. එතකොට දුක දැනෙන්නේ ප්‍රඥා සම්පයුක්ත කෙනාට. දුක දැනෙන්නේ ප්‍රඥාවක් නැති කෙනාට. එයාට අර කියන්නේ ප්‍රඥාවන්තයෝ හැර යන තැන්වල මෝඩයෝ පිළුම් ගහනවා කියන්නේ. දැන් බලන්න අපි කියන්නේ සිද්ධාර්ථ කුමාරයා සැපයින් කළා ගියා කියලා නේද කියන්නේ. අපි කියන්නේ සැප සම්පත් දාලා. එතකොට සිද්ධාර්ථ කුමාරයා ප්‍රඥා සම්පයුක්ත කෙනෙක් නේ. ප්‍රඥාවන්ත කෙනෙක්. එතකොට
අපි ප්‍රඥාවන්ත නැති නිසා තමයි අපි කියන්නේ සිද්ධාර්ථ කුමාරයා සැප සම්පත් දාලා ගියයි කියලා කියන්නේ මේ ප්‍රඥාව නැති නිසා. දැන් ප්‍රඥාවන්ත කෙනාට මේ එහෙම හිතෙන්නේ නැහැ. ප්‍රඥාවන්ත කෙනාට එහෙම හිතෙන්නේ නැහැ. එතකොට ප්‍රඥා සම්පයුක්ත කෙනාට කවදාවත් හිතෙන්නේ මේ සැප සම්පත් දාලා ගියයි කියලා හැඟීමක් පහළ වෙන්නේ නැහැ. අපි තමයි කියන්නේ සැප සම්පත් දාලා රජ සපත් හැරලා සියලු සැප සම්පත් දාලා වනගත වුණයි කියලා. ඒක බොරුවක්. මම නම් කියන්නේ සියලුම දුක් ටික දාලා. සියලුම දුක් ටික දාලා තමයි වනගත වුණේ සැපසොය. වනේ තමයි තියෙන්නේ සැප. අතහැරපු තැන තමයි සැප තියෙන්නේ. නිදහස් වෙච්ච තැන තමයි සැප තියෙන්නේ. එතකොට අපි හැමෝම කියන්නේ සැප සම්පත් දාලා වනගත වුණයි කියලා. හැබැයි ප්‍රඥා සම්පයුක්ත සිද්ධාර්ථ කුමාරයා නම් කියයි මම දුක් ටික දාලා මම සැප සොයා වනගත වුණයි කියලා කියනවා. මොනවායි අපිට පේන දේ. ඒ කියන්නේ තාමත් අපි රජකම, සිටුකම, ධන සම්පත් මොනවා කියලාද හිතන්නේ? සැපයි කියලා හිතන්නේ. එතකොට එතෙන්ට ගැලපෙනෝ සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. සරුදේ සරු විදියට දකින්න, අසුරුදේ අසුරු විදියට දකින්න. අපි ඉදිමිලා ඉන්නවා නම්, එහෙමත් නැත්නම් පිබිදිලා ඉන්නවා නම්, එහෙමත් නැත්නම් මාන්නයක් ඇති කරගෙන ඉන්නවා නම්, ඒ ඇති කරගෙන ඉන්නේ මොනවෙන්ද කියලා බලන්න. ගේ දොර නිසා, බලතල නිසා, ධන ධාන්‍ය නිසා, ඥාති මිත්‍රයෝ දන්න අඳුනනකන් නිසා, තමන්ගේ කාය හත්තිය බලය උගත්කම නිසා ආදී දේවල් වලින් අපි ඉපදිලා ඉන්නේ. ඔය එකක්වත් සදාකාලික නෑ. මේ අවුරුදු 80ක් 100ක් අතර කාලයක් තුල මිනිස්සෙකුට සීමාන්තරික දේවල්. බලවල ගේ දොර නිවාස ඔය ඔක්කොම සීමාන්තර කාලයකට මේ මනුස්ස ජීවිතේට මනුස්ස ආත්මයට හම්බ වෙච්ච දෙයක්. එතකොට උතෙන්ට තමයි මේ මිනිස්සු කොටු වෙලා ඉන්නේ, හිර වෙලා ඉන්නේ, උතන තමයි සැඟවිලා ඉන්නේ. එතකොට ඔතනින් තේරුම් කරගන්න ඕන දේ තමයි ඒ දේවල් සැප නෙමෙයි දුක කියලා තේරුම් ගන්න. ඇයි දුකයි කියලා කියන්නේ? ඔබට කෙලවරදී ඔය හැම දෙයක්ම දුකක් බවට පරිවර්තනය වෙනවා. උදේ මල් පූජා කරනකොට අපි කියනවා පුප්පම් මිලා යාති යතා ඉදම්මේ කායෝ තථා යාති විනාශ භාවං. එතකොට මගේ ශරීරයත් මේ මල් වගේ විනාශ භාවයටපත් වෙනවයි නැති වෙනයි කියලා. ඉතින් ලොකු භාවනාවක්නේ. ඉතින් ඔතන සිද්ධ වෙනවා මරණානුස්සති භාවනාවක් සිද්ධ වෙනවා. ඒ ගාථාව දැනගෙන කිව්වහම මරණානුස්සති භාවනාවක්. ඉතින් මේක හරියට තේරුම් ගත්තට පස්සේ යාට ඇති වෙන්න ඕන මොකද්ද? ඔය හිතේ තියෙන මාන උද්දච්චකම්, අවිද්‍යාවකම්, මෝහාන්ධකාරකම් නැති කරගන්න. දැන් මෛත්‍රිය ඌමනා වෙලාවට මෛත්‍රිය තියාගන්න ඕනේ. මෛත්‍රිය ඌමනා වෙලාව තමයි තරහ ගියපු වෙලාව. නමුත් ඕක අපේ බෞද්ධයෝ කරන්නේ නැහැ. කොච්චර බල තිබ්බත් කරන්නේ. තරහ ගියපු වෙලාවට තමයි මෛත්‍රිය ඉස්සරහට ගන්න ඕනේ. එතකොට අලෝභය ඌමනා කරන්නේ කොයි වෙලාවටද? මේ නිකන් ඉන්න වෙලාවට නෙමෙයි. ලෝභයක් හිතුනහම, තණ්හාවක් හිතුනහම මේ අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න හිතුන වෙලාවේ එහෙම නැත්තම් මේ දැඩි තණ්හාවක් ලෝභයක් යමකට ඇති වෙලා වෛරසිතේ හරහා ඇති වෙනකොට අන්න එතෙන්ට තමයි අලෝභ චේතනා පහළ කරගෙන ඒ හිත මේ සුරාසුර යුද්ධේ හොඳ අයගේ සහ නරක අයගේ යුද්ධේ හිතේ නැද්ද ওই දෙකම? දාන චේතනාව තියෙනවා, ලෝභ චේතනාව තියෙනවා. ඔබ ඕන තරම් බලලා ඇති. හොඳට මතක් කරලා බලන්න. දාන චේතනා පහළ වෙලා ලෝභ චේතනාව විසින් ඒව ආක්‍රමණය කරපු අවස්ථා ඇති. ලෝභ සිත ඇවිල්ලා මේ ආක්‍රමණය කරනවා. ඒ වගේම දාන චේතනා පහළ වෙලා ඒවා ලෝභ චේතනාවට ඉඩ දෙන්නේ නැතුව ඒව දිනපු අවස්ථාත් ඇති. ඒක හේතු දක්වල නෑ, කමන්නේ කියලා හිතලා දිනපු අවස්ථා තියෙනවා. කරුණාව මෛත්‍රිය හිතේ ඇති වෙලා ද්වේෂ සහගත, මාන්න සහගත දේවල් ඇවිල්ලා දැන් සමහර තරහ මිනිස්සෙක් එක්ක හරියනවා කතා කරන්න ඕන කියලා හිතෙනවා. කතා කරන්න ඕන කියලා හිතලා ආයෙ අර මාන්න උද්දච්ච කාන්තික ඉස්සරහට එනකොට මොකද හිතෙන්නේ? මම මොකද මේ මිනිස්සුන්ට යටත් වෙන්නේ?
මම මොකද මේ මනුස්සයට කතා කරන්නේ? එයාට ඕනේ මේලි කතා කරන්නේ. ඔහොම හිතන්න පටන් ගන්නවා. එතකොට මොකක්ද අර මාන්න උද්දච්චකම් ටික ඇවිල්ලා අර කරුණා සහගත මෛත්‍රී සහගත සිතුවිල්ල යටපත් කළා. සමහර වෙලාවල් වලට ඔබ දැකලා ඇති අර මේ මනුස්සයෙක් බනින්න ඕනේ කියලා හිතිලා කරුණා මෛත්‍රී සහගත සිතුවිලි දෙන්න ඇවිල්ලා බනින්නේ නැතුව නේද? මේ එකක් කරන්නේ නැතුව ඒ මනුස්සයා ක්‍රියාත්මක තමන්ගේ මේ හිතේ අර ද්වේෂ සහගත ස්වභාවය දුරු වෙනවා මෛත්‍රී සහගත සිත ආක්‍රමණය වෙලා. ඉතින් ওই මිනිස් సంతානයක ස්වභාවය මිනිස් సంతානේ හැටි. ඕක තමයි ස්වභාවය. එතකොට හොඳ දේ වඩන්න නරක දේ ඉවත් කරන්නේ සබ්බ පාපස්සා කරනං කුසලස්ස උපසම්පදා. එතකොට හරි. එතකොට මේ මෙලව හිත හදාගන්න ක්‍රමය. දැන් හිත ඉක්මවන ක්‍රමයකුත් තියෙන්න බෑ. හිත හදාගන්න ක්‍රමයක් වගේම හිත ඉක්මවන ක්‍රමයක් තියෙනවා. හිත හදනවා හිත ඉක්මවනවා කියන්නේ දෙකක්. එතකොට හිත ඉක්මවනවා කියලා කියන්නේ හරි ගැඹුරු දහමක්. ඒක ගම්බීර ධර්මයක්. ඒක ලේසි නෑ. ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි තරම් දෙයක්. දැන් මෙතෙක් වෙලා කියපු දේවල් තේරෙනවා ටිකක්. හොඳට. ඇයි තේරෙන්න හේතුව අපි නිතර අත්විඳින අත්දකින ස්වභාවයේ දේවල්. දැන් මනස රූපයක් හැටියට තේරුම් නැති වුණාට වේදනාත්මක ගුණයකින් සංවේදී ගුණයකින් මනස දැනෙනවනේ. ඈ අසුබ දේ අසුබ විදියට දැනෙනවා, සුබ දේ සුබ විදියට දැනෙනවා, දුක දුක විදියට දැනෙනවා, සතුට සතුට විදියට දැනෙනවා, බය බය විදියට දැනෙනවා. සංවේදනාත්මක වස්තුවක් තමයි හිත. සංවේදනාත්මක වස්තුවක් තමයි හිත. එතකොට කායික පීඩාවන් වලින් වළකින්න බෑ කය තියෙනකම්. කවදාවත් බෑ කය තියෙනකම් කායික පීඩාවන් වලින් වළකින්න. ඒකට ලෙඩ වෙනවා, ආහාර පාන වුණ, බෙහෙත් හේතු වුණ, ඒක වයසට යනකම් බුදුහාමුදුරන්ටත් එහෙමයි. කාටවත් ඒක වළක්වන්න බෑ. එතකොට මානසික හේතු නිසා ඇතිවන රෝග නැති වුණත් මානසික හේතුම නෙමෙයි මිනිස්සෙකුට රෝගයක් හැදෙන්නට හේතුකාරක වෙන්නේ භෞතික හේතුන්ද වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් හිතනවා නම් සම්පූර්ණයෙන් බණ භාවනා කරාම ලෙඩ දුක් වලින් සනීප වෙන්න පුළුවන් කියලා ඒ බොරු. මානසික හේතුන් නිසා ඇති වෙන ලෙඩ විතරයි නැති වෙන්නේ බණ භාවනා කළාට පස්සේ. නමුත් කායික හේතුන් නිසා ඇති වෙන ස්වභාව ධර්මයේ හේතුන් නිසා ඇති වෙන වෛරස් රෝග නිසා, සන්නිපාතේ රෝග නිසා ඇතිවන ඍතු විපර්යාසතාවයන් නිසා ඇතිවන රෝග ඒව වළක්වන්න බෑ. ඒක ස්වභාවයක්. ඒක කය ලබා ගත්තා නම් ඒක වෙනින්න ඕන. හැබැයි අර චිත්ත වේදනා, චිත්ත පීඩාවල් ටික වළක්ව ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන දෙයක් නෙමෙයි මේක. ඇසට ගෝචර වෙන්නේ මොනවද හොඳට තේරුම් ගන්න? රූප වර්ණ. කන් දෙක වැහුවත් නාසය ඔක්කොම ටික වැහුවට පස්සේ උනත් හොඳට රූප පේනෝ, වර්ණ පේනෝ, රූප සංඥා, ඒ වර්ණ සංඥා හොඳට ඇහැට පේනවා. එහෙනම් දැන් එතකොට අපි යමක් දිහා බලනවයි කියලා කියන්නේ ඔක්කොගෙම ඉන්ද්‍රියන් මේ පහම ඊට යොදවලයි බලන්නේ. දැන් මේ මොහොතේ ප්‍රධාන වශයෙන් අපි ගන්නවා මොනවද ගන්නෙ? එකතු කරගන්නවා කනයි ඇස් දෙකයි. මන කියන දිහා බලාගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා. ඒක ගන්නවා. ඊට පස්සේ මලක් දිහා බැලුවොත් එහෙම නාසයයි ඇස් දෙකයි ගන්නවා. නාසයයි ඇස් දෙකයි ගන්නවා. නාසයයි ඇස් දෙකයි ගන්නවා. ඊළඟට අපි ආහාරයක රස බලන්න පටන් ගත්තොත් ඔව් අන්න රස ගන්නවා. ඒ වගේම ඇස් දෙකත් ප්‍රයෝජනයට ගන්නවා. ආහාරයෙන් සද්දයක් ඇහින්නේ නැහැ. සද්දයක් ඇහෙන්නේ නිසා දිවයි ඇසයි ඇස් දෙකයි ගන්නවා. ඇහැට ලස්සනට ආහාර පාන පිඟාන හදලා ඒකනේ ඔය ආහාර පාන තියෙන මේ ටේබල් එක ගොඩාක් ලස්සනට තියාගන්නේ නේද? ඇහැටත් ඒක ඕන නිසා. ඇහෙනොයි දිවෙනොයි රස විඳිනවා. ඉතින් එක එක වෙලාවට තියෙනවා. ඒකට මූලික වස්තුවක් තමයි ඇස. ඇස මූලික කාරක වෙලා තමයි අනිත් එක සම්බන්ධ කරගෙන අපි මේව කරන්නේ. ඒ වගේම ඉතින් අපිට ඕන නම් ඉතින් ඇස් දෙක පියාගෙන වුණත් ඉතින් හඬකට ඇහුම්කන් දෙන්න පුළුවන් කමක් තියෙනව නේද?
වෙන වෙනම පුළුවන්කමක් තියෙනවා. හොඳයි. දැන් ඉන්ද්‍රියන් පහේ ක්‍රියාකාරීත්වය. දැන් එතකොට මේ ඉන්ද්‍රියන් පහට ගෝචර කරගන්න පුළුවන්කම තියෙන රූප, ශබ්ද, ඊළඟට ගන්ධ වර්ග, ඊළඟට රස වර්ග, ඊළඟට ශරීරයෙන් ස්පර්ශ කරන්න පුළුවන් මේ ගොරෝසු වේවා, සිළුණු වේවා, මේවා අපිට මේ ස්පර්ශ ධර්මතාවයන් හැටියට මේ ඕන දෙයක් හඳුනගැනීමේ හැකියාව තියෙනවා. දැන් එතකොට මිනිස් ජීවිතයක් ලබාපු අප ඔය පහේනේ ජීවත් වුනේනේ. ඔය හඳුනා ගැනීම තමයි කළේ. ඊට වඩා දෙයක් කළේ නෑ. මෙතෙක් කාලයකටම ඇහි කරන්න පුළුවන් සීමාවේ වැඩ ටිකයි කනින් කරන්න පුළුවන්, නාසයෙන් කරන්න පුළුවන්, දිවෙන් කරන්න පුළුවන්, ශරීරයෙන් කරන්න පුළුවන් සීමාකාරක වැඩ ටික තමයි කළේ. මේකට කියනවා ඉන්ද්‍රිය විෂය. ඉන්ද්‍රිය විෂය කියන්නේ ඉන්ද්‍රියන්ට තේරෙන ප්‍රමාණය. ඉන්ද්‍රියන්ට ග්‍රහණය. එතකොට පංච පහයි. පංච උපාදානස්කන්ධා. මේ පහේ උපාදානස්කන්ධයක් හැදෙනවා. උපාදානස්කන්ධයක් කියලා කියන්නේ මගේ 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 කියලා අල්ලගන්න. සමහර දේවල් තියෙනවා අපි සාමාන්‍යයෙන් අල්ලනවා, සමහර ඒවා අල්ලන්නේ නැහැ, සමහර ඒවා දැඩිව අල්ලනවා. නේද? දැන් පාරේ ගියත් එහෙමයි. ඈ? එතකොට ඇයි දැඩිව අල්ලන්නේ? ඇයි දැඩිව අල්ලන්නේ? දැඩිව අල්ලන්නේ දැන් ඔන්න අපි ටිකක් දුර යනවා. ටිකක් දුර යනකොට බඩගිනි හැදෙනවා. බඩගිනි ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? ටිකක් ගිහපු ගමන් කඩයක් අල්ලගන්නවා. කඩයක් අල්ලලා නතර කරන්න කියන්නේ. හෝටලයක් අල්ලලා නතර කරන්න. එයා බඩගිනි හැදුවා කඩයක් ඇල්ලුවා. ඇයි? ඇති වුණා ශරීරයේ බඩගින්න කඩයක් අල්ලලා නතර වෙලා. ඊට පස්සේ ඒ වගේම මේ ඉන්ද්‍රියන් හයේම පිනවීමක් ඕන කරනවා. දැන් බඩ ශාරීරික පැත්තේ පිරවීමක් නේ. එතකොට ඇහැටත් බඩක් තියෙනවද? ඇහැටත් බඩක් තියෙනවා. ඇහි පිනවීමකුත් තියෙනවා. දැන් රසය පිනවෙව්ව ශරීරයේ පැත්තෙන් බඩ පිරවනවා වගේම ඇහැටත් බඩක් තියෙනවා. රූප තෘෂ්ණාව නැවති බඩ. කනටත් බඩක් තියෙනවා. කන පිනවන්නත් කැමතියි. නාසයටත් බඩක් තියෙනවා. නාසය පිනවන්නත් කැමතියි. දැන් මෙතන තියෙන්නේ අපි මේ දේවල් පිනවන්නේ නැතුව මේවයි පොරොප්ප ගහගෙන හිටියයි කියලා නිකන් දකින්න බෑ. ඇස් දෙක පියාගෙන කන් දෙකේ පොරොප්පයක් ගහගෙන නාසෙත් පොරොප්පයක් ගහගෙන කටත් පියාගෙන හිටියොත් නිවන් දකින්න පුළුවන්ද? එහෙම නිවන් දකින්න පුළුවන් කමක් නෑ. එහෙනම් ඉතින් හිරකාරයෝ නිවන් දකින්න බෑ. ඒ මනුස්සයන කවුරුවත් දකින්නේ නෑ, කෑම බිගාන විතරයි ඉන්නේ. ඉතින් එහෙම උණයි කියලා නිවන් දකින්න හම්බෙන්නේ ප්‍රඥා සම්පයුක්ත භාවය ඇති වෙන්න ඕන, නුවණ ස්වභාවය ඇති වෙන්න ඕන. එතකොට අපි කරන්නේ අර භෞතික පාලනය. භෞතික පාලනය හොඳයි භෞතිකත්වයට. භෞතික පාලනය හොඳයි භෞතිකත්වයට. එතකොට දැන් අපි දන්න දෙයක් තමයි මේ කෙලෙස් කියන එක මිනිස්සු තුළ කොතෙක් වෙනකන් තියෙනවද? දස සංයෝජන ධර්ම අරිහත්ත්වයට දක්වාම යනකම් තියෙනවා. ඉතින් කෙනෙක්ගේ මූලික මාර්ගඵල ඥාන එහෙම ලැබුවත් ඒ මිනිස්සුන්ට හොඳට කෙලෙස් තියෙනවා. කෙලෙස් තියෙනවා. සෝවාන් මාර්ගඵලයක් ලැබුවත් කෙලෙස් තියෙනවා. සකුදාගාමි මාර්ගඵලයක් කෙලෙස් තියෙනවා. අනාගාමි තත්ත්වෙත් යම් කෙලෙස් භාවයක් තියෙනවා. අරිහත්ත්වයේදී තමයි සියලුම කෙලෙස් නැති වෙන්නේ. නමුත් ඉතින් අපි ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් රහතන් වහන්සේගේ දේවල් බලාපොරොත්තු වෙනව නේද? එහෙම බලාපොරොත්තු වෙන්න බෑනේ. කෙලෙස් සහිතයි. ඊළඟට අපි හිතමු මාර්ගඵලයක් ලැබලා ඉන්නවයි කියලා. ඉතින් උන්වහන්සේගෙන් බලාපොරොත්තු වුණොත් අපි රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය ඒකත් වැරදීනේ. එයාගෙන් ඒක බලාපොරොත්තු වෙන්නත් බෑ. ඊළඟ සකුදාගාමි කෙනා. ඒක එයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ ඒක. ඊට පස්සේ අනාගාමි කෙනාගේ ඒත් බලාපොරොත්තු වෙන්න බෑ රහතන් වහන්සේ කෙනෙක්ගේ ගුණ. අනාගාමි නම් මෙහෙම ඉන්න ඕනේ කියලා. ඒ නිසා මේ මන්ද බුද්ධික ආකාරයෙන් කෙනෙකු වාසය කිරීම නෙමෙයි සිල්වත්කම කියලා කියන්නේ. සමහර අය හිතාගෙන ඉන්නේ උගුත්ම නැහැ බොම් හිමින් අදා ගන්න බලාගත්තත් බලාගෙන ඉන්නවනම් හිත
හරි සිල්වත්. අනාගාමී තැනට ගිහිල්ලා එන්න ඕනේ ඈ. එහෙමයි ඉන්නවල් පිස්සන් කොටුවල. ඔව් බොහොම ආගත්තට බලයින කිසිම කලබලයක් නැහැ. බොහොම ඉමින් කතා කරන්නේ. එහෙමයි ඉන්නේ. ඉතින් එහෙම කාරණයක් එහෙම නෙමෙයි. මේක හොයන්නම බෑ. දැන් අර ඔය පොතේ පින්නතුණු දැකලා ඇති අර එක හාමුදුරු කෙනෙක් රහතන් වහන්සේ නම කතා කරන්නේ අනිත් අයට වසලය කියලා. වසලය කියලා කතා කරනවා. සාමාන්‍යයෙන් ඒක ටිකක් මිනිස්සු පහත් කොට කතා කරන දෙයක් වගේනේ නේද? ඒ කාලේ එහෙම කතා කරලා තියෙනවා වසලය කියලා කතා කරනවා. අදත් ඔය මුදලාලිලාගේ භාෂාවල් තියෙන පොඩි අයට ගෝලයන්ට කතා කරනනේ. ඒවා අපි කියන්නේ යන්න ඕනේ. අන්න ඒ වගේ භාෂාවක්. නමුත් ඒක ඒ පුරුද්ද නිසා. එතකොට අපි පිටින්ම නින්න ගියානත් එහෙම රහතන් වහන්සේ මේ රහතන් වහන්සේ කෙනෙක්ද මේ මිනිස්සුන්ට වදලය කියලා බයිනෝ කියලා බයිනෝ කියලා හිතනවා. ඒ නිසා දැන් අපිට පිටින් කෙනෙක්ගේ හිත බලන්න පුළුවන් කමකුත් නැහැ. සිල්වත්කම නොසිල්වත්කම හොයන්න බෑ. දැන් හොඳම දේ මොකක්ද? හොඳම දේ තමයි තමන් සිල්වත්ද නැද්ද කියලා බලන එක. ඒ කියන්නේ මම කියන්නේ මේ පන්සිල් දසසිල් අටසිල් නෙමෙයි. මං කියන්නේ හිත කය වචනේ සංවර භාවය කියන එකයි මේ කියන්නේ. හිත කය වචනේ සංවර භාවය කියලා කියන්නේ ගැටෙනවයි කියන එක නෙමෙයි. හිත කය වචනේ සංවර භාවය කියන්නේ ගැටි ගැටි ඉන්නවයි කියන එක නෙමෙයි. ඒක ස්වභාවික සංවර භාවයකටපත් වෙන්නට ඕන. ඒ කියන්නේ ස්වභාවික සංවර භාවයේ තුල තිබෙන්නේ හරි අපූර්ව දෙයක්. තරහා ඇවිල්ලා පාලනය කරනවායි කියන්නේ එකක්. තරහා එන්නේ නැහැයි කියන්නේ තරහා එනවා අඩුයි කියන්නේ එකක්. මොනෝකයි ස්වභාවික සංවර භාවය කියලා කියන්නේ. දැන් අපි ඔක්කොටම තියෙන්නේ ඔය ඇත්තන්ට මොකද තියෙන්නේ? තරහා එනවා පාලනය කරනවා. ලෝභය ඇති වෙනවා පාලනය කරනවා. කෑම කන්ට ආසයි කන්නේ නැතුව ඉන්න ඕන. කෑම කන්ට ආසයි කන්නේ නැතුව ඉන්න ඕන. හිතේ තද කරගෙන ඉන්න ඕන. මිනිහා දිරලා යනවා. එනියා ගෙට්ටු වෙනවා එතකොට. ඇයි ඉතින් අර සංකාරය. ඉතින් ඒ නිසා හිතේ කෙලෙස් ඇති වෙලා ඒ කෙලෙස් පාලනය කිරීම නෙමෙයි කෙලෙස් ඇති නොවෙන්නට ඇති වෙනවා. කෙලෙසයක් කියන්නේ මොකද්ද? ක්ලේශයක් කියලා කියන්නේ කෙලෙසනවා කියලා කියන්නේ. කෙලෙසනවා කියන්නේ මොකද්ද? අපිරිසුදු කරනවා. එහෙම නැත්නම් අපිව නරක කරන ස්වභාවයට අපි කියනවා කෙලෙසි කියලා කියන අපි කෙලසනවා. මොනවද කෙලසන්නේ? හිත. හිතේ මොනවද කෙලසන්නේ? හිතේ තියෙන සතුට, සාමකාමීත්වය, මේ සාමය කෙලසනකොට කියනවා ඒවට කෙලස් කියලා. එහෙම නැතුව දෙයකට නෙමෙයි කෙලස් කියලා කියන්නේ. හිත නසනවා නම්, හිත පහලට හෙලනවා නම්, හිත නැති කරනවා නම් ඒවට අපි කියනවා කෙලස් කියලා කියනවා. එහෙම නැතුව දෙයකට නෙමෙයි කෙලස් කියලා කියන්නේ. ඔන්න හඳුනා ගන්න කෙලස්. හොඳයි. ඔය කෙලස් වල මුලින්ම අපිට ඕන මේ කෙලස් නැතිව කෙනෙක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔය ඇත්ත ළඟ වුණත්, මෙතෙන්ට එන අය ළඟ වුණත් මම මහා කරුණාවක්, මාන්න උද්දච්චකම් ඒව නැති මේ එහෙම අයම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ හොඳට හිටියත් අනිත් පැත්ත හැරුණාම මේ මල්ටි බැරල් බලාපොරොත්තුෙන් ඉන්න ඕන. ඒ තමයි හැටි. දාහනේ දීලා නැද හිටියත් අනිත් පැත්ත හැරුණොත් මල්ටි බැරල් බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ. ඒක තමයි ස්වභාවය. ඒ තමයි ඒක දරුවන්ට වුණත්, ස්වාමියාට වුණත්, බිරිඳට වුණත් මේ පුතජන ලෝකයේ ස්වභාවය. අර මම කියනවා හැමදාම කියනවා වගේ තෙල් ටැංකිය වල පිටිපැත්තේ ගහලා තියෙන මේ වාක්‍ය මිනිස්සුන්ගේ පිටේ ගහලා තිබ්බට කමක් නැහැ. වහා ඇවිලෙන සුළුයි කියලා. වහා ඇවිලෙන සුළුයි ශනේකින් ඇවිලෙන්න පුළුවන්. බොහොම ඩේන්ජර් කියලා ගහන්න ඕන මේකට. භයානකයි කියලා. ඔව් ඇත්ත. තෙල් ටැංකිය ගිලෙව්වොත් මේ කිලෝමීටර් කාලක් විතර ওই ටික නැති වෙලා ඇපිච්චේ මොනවා හරි. මේ නමුත් මිනිස්සෙක් ඇවිලුණු සටක් වුණත් ගිනි ගන්න පුළුවන්. ලෝකෙම වුණත් ගිනි තියන්නේ මිනිසා ඇවිලුණාට පස්සේ මිනිස්සුන්ගේ ද්වේෂ සහගත ස්වභාවය. හොඳයි. දැන් ඔය අපි කතා කරේ හිතේ ස්වභාවය. බුදුහාමුදුරුවෝ හැබැයි නිවන හැටියට පෙන්වුවේ හිතේ තියෙන තැනක් නෙමෙයි. හිතේ තියෙන එක මානසික ස්වභාවයක්වත් නෙමෙයි බුදුහාමුදුරුවෝ නිවන හැටියට පෙන්වුවේ.
බුදුහාමුදුරුවෝ නිවන හැටියට පෙන්වුවේ මේ හිතෙන් එහාද. පිළිවෙලට කිව්වොත් ඇහෙන් එහා දෙයක්. කනෙන් එහා දෙයක්. හොඳට නුවණින් අහන්නකෝ. නාසයෙන් එහා දෙයක්. දිවෙන් රස දැනීමෙන් එහා දෙයක්. ශරීරයට දැනෙන ස්වභාවයෙන් එහා දෙයක්. හිතට මවා ගන්න පුළුවන් මානසික ස්වභාවයන් වලින් එහා දෙයක් තමයි බුදුහාමුදුරුවෝ සොයාගත්තේ. අන්න එතන තමයි නිවීම තියෙන්නේ. දැවීම නැත්තේ. වේදනා නැති අවේදීත. වේදනා නැත්තම් අපි එතෙන්ට කියනවා අවේදීත. විඳින්නේ නැහැ. වේදනා නැති තරක් හොඳ නැද්ද? හොඳයි. ඒ කියන්නේ සුඛ වේදනාවකුත් නැහැ, දුක්ඛ වේදනාවකුත් නැහැ, උපේක්ෂා වේදනාවකුත් නැහැ, මොකවත්ම වේදනා නැහැ. ඇයි වේදනා නැත්තේ? ඉන්ද්‍රියන් 6 අල්ලගෙන නැහැ. ඉන්ද්‍රියන් 6ත් එක්ක කිසිම ගනුදෙනුවක්, කිසිම යුද්ධයක්, කිසිම ප්‍රශ්නයක් මොකක්වත්ම නැහැ. ඒකයි වේදනා නැත්තේ. දැන් ඉන්ද්‍රියන් 6ත් එක්ක ජීවත් වෙනකොට තමයි මේ ඔක්කොම ප්‍රශ්න. අරයා මට වඩා ලොකු වෙනවා, අරයා මට වඩා පොඩි වෙනවා, අරයා මෙහෙමයි, හරයා හරමයි, හරම නෙමේ විය යුත්තේ මෙහෙමයි. මේ ඔක්කොම තියෙන්නේ ඉන්ද්‍රියන් 6. දැන් අපි කෙනෙක් දිහා බලලා කියන්නේ කොහොමද? මේ විදියට ඉන්නවා නම් මෙයා හොඳ කෙනෙක්. අර මං කියලා පිස්සු වැටුණා වගේ ඉන්නවනම් නේද? බලාගත්තට බලාගෙන ඉන්නවනම් අපේ සංකල්පයේ තියෙන බිම බලාගෙන යනවනම් හරි. රහතන් වහන්සේ කෙනෙක්. මටත් මතකයි මේ මම පින්ඩපාතේ වඩිනකොට ඒක පින්ඩපාතේ වඩින න්‍යායට ඉතින් අනුකූලව පින්ඩපාතේ වඩින්න එපයි. බොම් බිම් බලාගෙන නිහඬව කතා කරන්න නැතුව කට්ටිය කියලා තියෙනවා අමුදුරෝ අනාගාමී විතර වෙන්න ඕන කියලා. මම ඉතින් කල්පනා අනේ දෙයියනේ මිනිස්සු එක සමාව දැකලා අනාගාමී දත්තේට මාව දැම්මනේ කියලා. ඉතින් මම්ම කල්පනා කරනවා අනේ පෞනේ මිනිස්සුන්ට වෙච්ච දෙයක් කියලා. මේ මිනිස්සු දන්න දෙයක් කියලා ඉතින් හිතෙනවා නේද? ඒක ඒ වෙලාවට ඒ පිළිපාතේ වදින විදියට ඒ මොහොතේම වැඩම කළාට ඒක දැකලා එකපාරට හිතුවා මම මුළු ජීවිතේම මිබිම බලාගෙනම ඉන්න කෙනෙක් කියලා. එහෙම කියලා හිතලා ඉවරලා අර මාර්ගඵලයකුත් දැම්මා මට. අනාගාමී තත්ත්වයක් වගේ දුන්නා. ඉතින් ඔන්න ඔහොම ආයෙත් නිවන් දකින්න බෑ. අමූලික ශ්‍රද්ධාවට ඉක්මනට කලබල වෙලා ඉක්මනට පැහැදෙනවා. පැහැදෙන ඉක්මනටම ටක් ගාලා පැහැදෙනවා. එහෙම වෙන අයට බෑ. එහෙමයි. ඔව් දැන් අපි යන්නේ මේ ඉස්සෙල්ලම ගන්න හදන්නේ පළවෙනි එකට. පළවෙනි එකට යන්න ගන්නේ. ඔව් දැනගන්න. ඒක අනිවාර්යෙන් එහෙම දැන් ඉස්සරහට යන්න තුනිවීමනේ වෙන්නේ. මේ සෝවාන් වීමේදී ටිකක් තුනී වෙනවා. ඊට වඩා තුනී වෙනවා. අනාගාමී අනාගාමී අරිහත් වලදී සකල ක්ලේශයෝම ප්‍රහීන වෙනවා. දැන් ප්‍රධාන මූලික දේ ඔය ඇත්තන්ට නැති කරගන්න තියෙන දේ මොකද්ද? ඔය ඇත්තන්ට නැති කරගන්නයි තියෙන්නේ. මොකද්ද කිව්වේ? ඔය ඇත්තු නැති කරගන්න ඕන. දැන් ඔක මට කරන්න පුළුවන් බෑ. Tamanටමයි කරන්න පුළුවන්. එතකොට Taman ඒක කරන්නේ කොහොමද? Taman අර ඉන්ද්‍රියන්ට තියෙන බර ස්වභාවය අඩු කරගන්න ආදීනවය බලලා සියල්ලගේ එකක දෙක බලලා හරියන්නේ නැහැ. සියල්ලගේ ආදීනව බලන්න ඕන. සියල්ලගේ ආදීනව කියන්නේ ඉන්ද්‍රියන් 6ට ගෝචර වෙන සියල්ලගේම ආදීනවය. ඉන්ද්‍රියන් 6ට ගෝචර වෙන යමකට පක්ෂපාතී නම් වැඩිපුර එයාට නිදහස් වීමේ පැත්තට වැටෙන්න බෑ. අල්ලා ගැනීමේ මාර්ගයයි අතහැරීමේ මාර්ගයයි. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ වටාත්ත කියලා මේ වටාත්තට පොර කෑවොත් එහෙම මේ වටාත්ත ගන්නේ කෙලෙස් අඩු කෙනාද වැඩි කෙනාද? ඔව් අනිවාර්යෙන් යන්නේ ඒ කෙලෙස් බලයේ වැඩි පැත්තට යන්නේ. ඒක තමයි ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ
නුවණැති කෙනෙක් බවට පත් වෙන්නේ, පඬිවරයෙක් බවට පත් වෙන්නේ, ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙන්නේ සිල්වතුන්, ගුණවතුන්, නැනවතුන් අභියස පමණයි. අනිත් අය ඉදිරියේ බුදුහාමුදුරුව වැටෙන්නේ කොයි ගණේටද? ඥානවන්තයෙක් ගණේට නෙමෙයි වැටෙන්නේ. ඥානවන්තයෙක් ගණේට නෙමෙයි. දැන් අපි උනත් නුවණැතියන් අභියස පමණයි අපිව බැබලෙන්නේ. අපිට තැනක් තියෙන්නේ. අපිට ගරු කරන්නේත් ඒ ඇත්ත විතරයි. අඥානය මොඩියොන්ට ඕව මුකුත් තේරෙන්නේ නැහැ. ඒ ඇත්ත ගරු කරන්නේත් නැහැ. ඒගොල්ලෝ අපිව උතුම් කෙනෙක් හැටියට සලකන්නේත් නැහැ. වටින කෙනෙක් හැටියට සලකන්නේත් නැහැ. වටිනාකම් දන්නේත් නැහැ. දන්නේත් නැතුව යනවා. ඒ නිසාවෙන් අපිට හැමතැනම බෑ ශ්‍රේෂ්ඨ වෙන්න. නුවණැත්තන්ගේ ළඟ ශ්‍රේෂ්ඨ වෙන කෙනාට මෝඩියෙක් ළඟ ශ්‍රේෂ්ඨ වෙන්න බෑ. මෝඩියෝ ළඟ ශ්‍රේෂ්ඨ වෙන කෙනෙකුට නුවණැත්තෝ ළඟ ශ්‍රේෂ්ඨ වෙන්න බෑ. ඒක තියෙනවා. හරි. දැන් අපිට තියෙන්නේ අර නිහඬ ධර්මය හොයාගන්න තියෙන. ඒ නිහඬ ධර්මයේ හොයා යනකොට මොකද්ද වෙන්නේ? තමා තුල ඇති වෙනවා අර නිහඬ ස්වභාවය ඇති වෙනවා. ඒක මෙහෙම පෙන්වනවා. අචින්තියේසු ප්‍රසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අනන්ත දේ ප්‍රශංසා කරනවා නම්, ඒ ගැන කතා කරනවා නම්, ඒ ගැන හිතනවා නම් ඒකේ ප්‍රතිවිපාකයේ ගුණය, ඒකේ කර්මය සහ ප්‍රතිඵලය තියෙන්නේ. එතකොට අනන්තයක ක්‍රියාවලියක යෙදෙනකොට ප්‍රතිඵලය අන්ත වේද? නැහැ. ප්‍රතිඵලයක් අනන්ත වෙනවා. ඒ නිසා තමයි ධර්ම අවබෝධය වෙනවා බණහත්ිම. ධර්ම අවබෝධය වෙනවා ධර්ම මානසිකාරය කරද්දිම. ධර්ම අවබෝධය වෙනවා සමහර වෙලාවට අර භාවනා කරද්දිම. ඒ ක්ලේශ ධර්මයක් ප්‍රහීන කිරීම සඳහා සිදු කරන භාවනාවක් තුල. එතකොට ලොකු ප්‍රඥා සම්පත්තියක් ඒ තුල තියෙන්න ඕන. එහෙමත් නැත්නම් මොනවා හරි එකම ක්‍රියාවලියකින් ලැබෙන දෙයක් නම් මෙච්චර මහා විශාල සූත්‍ර දේශනාවල් ටිකක් ඕනේ නෑනේ. ඒක බොහොම සරල දෙයක් නම් මෙච්චර මහා විශාල සූත්‍ර දේශනාවල් ටිකක් ඕනේ නෑ. ඊටාම ගැඹුරු සංකීර්ණ සූක්ෂම සියුම් වූ ධර්මතාවයක්. දැන් හිතලා බලන්න එක මොහොතක කියනවා ආනන්දය අස්ලොම් ගහ අමාවක දවසක මීටර් 3-4ක් ඈතින් තියලා අමාවක දවසක ඊතලයක් අරගෙන මේ අර විදුලි සර රාට හෙන අහනකොට පැටෙන එළිය ටක් ගාලා පත්තුනා නිවුණා. ෂණයයි ඒක තියෙන්නේ නෑනේ. එතකොට ඒ විදුලි එළියෙන් අර ආස්ලෝම් ගහ පැලෙන්න තියන්න ඕන. ඔව්. දැන් තවත් මේ තියෙන. එතකොට ඒක අමාරු කාර්යයක් නේද? ඒක කරන්න බෑනේ. කරන්න බැරි වැඩ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ධර්මයේ කියන එක. මේක ඉන්ද්‍රියන් 6ටම කරන්න බැරි දෙයක්. සමහර අය නිවන් දකින්න හැදුවට මේ ඉන්ද්‍රියන් 6 උපයෝගී කරගෙන උපකාරක වෙයි ඔය ධර්මයේ හොයාගෙන යන ගමනේදී මේ වචනය හොඳට මතක තියාගන්න. මේ ඉන්ද්‍රියන් 6ටම කරන්න බැරි වැඩක්. මේ ධර්මයේ අහලා ධර්මයේ විමර්ශනය කරලා එයා ඇති කරගන්නවා අධිඥානයක් අධිචිත්තයක්. අන්න ඒකෙන් තමයි නිවන් අවබෝධ කරගන්නේ. එහෙම නැත්නම් ඉතින් ඉන්ද්‍රියන් 6 ඥාණයට මොකද්ද කරන්න පුළුවන්? රූපයක් පෙන්වුවොත් කියයි වර්ණය. ඕක හැඩයි, ඕක කැතයි, ඕක ලස්සනයි, ඕක කොළ පාටයි, රතු පාටයි කියලා කියයි. එච්චරයි. ශබ්දයක් ඇහුනොත් ආයේක මිහිරි, කාමහිරි කියයි. සුවඳක් ආයේක හරි දුර්ගන්ධයි, මේක සුවඳයි, මේකට කැමැති, අකමැති කියලා කියයි. මේක රසයි, මේක නීරසයි කියලා කියයි. හිතට මට දැන් සතුටක් දැනෙනවා, දැන් මට දුකක් දැනෙනවා කියලා. ඊට වඩා දෙයක් කියන්න බෑනේ. දැන් ටිකක් මගේ හිත සංසුන් කියලා කියයි. ඊට වඩා දෙයක් කියන්න බෑ. දැන් එතකොට ඔයකින් ඔතනින් ඔය தত্ত্বය සම්පූර්ණ සක්කාය දිට්ඨිය පවත්වන தত্ত্বය. සක්කාය දිට්ඨිය පවත්වන தত্ত্বය. මනෝ සංචේතන ආහාර නිෂ්පාදනය වෙන ඔය ඉන්ද්‍රියන් 6න් කොතනක හිටියා. එතකොට විශේෂ ඥානය අධිචිත්තය අධිඥානය යොදවනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන් 6න් එහාට.
ඉන්ද්‍රියන් 6න් එහාට යොදවනවා. ඉන්ද්‍රියන් 6න් එහාට යොදවුවට පස්සේ එහි රූපත් නැහැ, ශබ්දත් නැහැ, ගන්ධත් නැහැ, රසත් නැහැ, ස්පර්ශත් නැහැ, සිතුවිලි නැහැ, මවා ගන්න කිසිම දෙයක් නැහැ. ඒ කිසිම දෙයක් නැති ස්වභාවයට කියනවා කුසලය කියලා. අකුසලය නැහැ. එතන තියෙනවා කුසලය කියන එක තියෙනවා. කුසලය කියන එක තියෙනවා. අකුසලය කියන එක නැහැ. එතකොට කුසලස්ස උපසම්පදා. අන්න ඒක වැඩි දියුණු වෙනකොට මේ පැත්තේ අකුසල් බර අඩු වෙනවා, කුසල් බර වැඩි වෙනවා, කුසලයට නැඹුරු වෙනවා, අකුසලය දුරු වෙලා යනවා. දැන් මේ සක්කාය දිට්ඨිය ඔබ ළඟ මේ මොහොතේ ජීවත් වෙන්නේ ඔබ ඔහුට සංග්‍රහ කරනවා. ඔබ ඔහුව බොහොම ආදරයෙන්, සාදරයෙන්, ගෞරවයෙන් පිළි අරගෙන ආහාර ටික දෙනවා. මනෝ සංචේතන ආහාර ටික දෙනවා. මොනවද? ඇලීම් ගැටීම්. ඇලීම් ගැටීම්. ඇලීම් ගැටීම්. ඔය දෙක දෙනවනම් ඒක තමයි යාගේ ආහාරය. එතකොට මමත්වයේ කැමැති කොයි වෙලාවෙත් මොනව කරන්නද? ඇලෙන්න කැමැති, ගැටෙන්න කැමැති. ඇලෙන්න කැමැති, ගැටෙන්න කැමැති. ඇලුනත් මනෝ සංචේතන ආහාරයක්, ගැටුනත් මනෝ සංචේතන ආහාරයක්. ඔය උපේක්ෂාවයි කියලා කියන්නේ ඉතින් ඇලීමයි ගැටීමයි දෙකම තියෙන වෙලාව. ඇලීමයි ගැටීමයි දෙකම තියෙන උපේක්ෂාව මධ්‍යස්තව තියෙනවා. ඒ ඉතින් ඒ තුන් ආකාරයක කොතන හිටියත් එයා ඉන්නේ කොහෙද? මනේ. මන ධම්මේ ඉන්නේ, ඉන්ද්‍රියන් වල ඉන්නේ. මන ධම්මේ ඉන්ද්‍රියන් වල ඉන්නවා. ඒකට කියනවා ඉන්ද්‍රිය ඥානෙ, ඉන්ද්‍රිය විශ්ය ලෝකය කියලා කියනවා. ඒක ලෝකෝත්තර වෙනවා. අනිවාර්යෙන් පළවෙනි අවස්ථාව තමයි ලෝකෝත්තර භූමියේ දකින්න එක මේ සක්කාය දිට්ඨිය දුරු කරන අවස්ථාව. සක්කාය දිට්ඨිය දුරු කරන අවස්ථාවේදී ලෝකෝත්තර භූමිය දකින්න. ඒ කියන්නේ එදාට අද බුදුහාමුදුරුවෝ ජීවමානව නැතත් ශාරීරිකව අන්න එදාට දැනගන්නවා බුදුහාමුදුරුවෝ අමරණීයයි කියලා. බුදුරජාණන් වහන්සේලා අමරණීයයි. කවදාවත් බුදු කෙනෙක් මැරෙන්නේ නැහැ. ශාරීරික බුදුහාමුදුරුවෝ නෙවෙයි, අවබෝධාත්මක බුදුහාමුදුරුවෝ. පරමාර්ථ බුදුහාමුදුරුවෝ අමරණීය. අර ගාථාවෙත් තියෙන අප්‍රමාදෝ අමතබදම් ප්‍රමාදෝ මච්චුනෝ කියලා අප්‍රමත්තානමී යන්ති. එතකොට අප්‍රමාදී කෙනෙක් නෙවෙයිද බුදුහාමුදුරුවෝ? අප්‍රමාදී කෙනෙක් මැරෙන්නේ නැහැ. කවදාවත් මැරෙන්නේ නැහැ. එතකොට ඒකින් අදහස් වෙන්නේ අර දෙයියෙක් වගේ ඉන්නවයි කියන එක එහෙම නෙමෙයි. මෙතන තියෙන්නේ ධර්මතාවය. ඒකත් හොඳට වටහා ගන්නකො නැත්නම් ඔළුව අවුල් වෙනවනේ. දෙයියෙක් වගේ හිට මෙහෙට ගිහිල්ලා කට්ටියට ආශිර්වාද එහෙම කරන කෙනෙක් ඒව නෙමෙයි ඈ. මෙතන තියෙන ධර්ම ස්වභාවයක් තියෙන්නේ. ඒකට තමයි කියන්නේ බුද්ධී අග්‍රඵලය. බුද්ධත්වයේ කියන්නේ බුද්ධ අග්ග. එතකොට නිකම්ම බුද්ධී අග්‍රතාවයක් නෙමේ, සම්‍යක් බුද්ධියක් එතන තියෙන්නේ. සම්‍යක් දර්ශනයක්, සම්‍යක් ප්‍රතිපදාව, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ඇතුළු සම්මා සති සමාධියක් එතන තියෙනවා. 8ක්ම තියෙනවා. සම්මා ගුණයෙන් යුක්තයි. සම්මා ගුණයෙන් යුක්තයි කියන්නේ හාත්පසින්ම පිරිසිදුයි. හාත්පසින්ම ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. සත්ව පුජ්‍යල ආත්ම දිට්ඨි දෘෂ්ටි මොකවත් නැහැ. ඒක හරියම ඉස්සල දෙයක් තියෙනවා. ආන්න එතෙන්ද බුද්ධි වර්ධනය වෙන්න ඕන. ආන්න එතන ශක්තිය වැඩි වෙන්න ඕන. අන්න ඒ කුසලය කියන එක නියම වචනේ කුසලය. ඒ කුසලය වැඩි වෙන්න ඕන. ඒ කුසලය වැඩි වුණාට පස්සේ කුසලස්ස උපසම්පදා. ඊට පස්සේ ඉබේට සචිත්ත පරියෝදපණම් වෙනවා. ඉබේට සචිත්ත පරියෝදපණම් වෙනවා. ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් මනස තුල උද්වේග කර භාවය අඩු වෙනවා. මිනිස්සු ඇලෙනව නේද වැඩිපුරම? ඒගොල්ලෝ ඒ තරමටම ගැටෙනවා. හොඳට බලන්න. ඈ ඇලෙනවා නම් යමෙක් ඒ ප්‍රතිශතයෙන්ම එයා ගැටෙනවා. ඒ කිසි කතාවක් නැහැ. ඒ කිසිම කතාවක් නැහැ. ඒ සමානයටම ගැටෙනවා. ගැටෙනවා නම් මේ මිනිස්සු ඒ සමානම ලෝකෙට ඇලෙනවා. එහෙම ගැටෙනවයි කියලා කියන්න බෑ. නමුත් අර ප්‍රමුඛෝ ප්‍රකටෝ පේන දෙයේදී අපි කියනවා මේ පුජ්‍යලයා මේ ගැටෙන කෙනෙක් තරහ කියන පුජ්‍යලයක්, මේ පුජ්‍යලයා
ඇලෙන කෙනෙක් කියලා. නමුත් ඒකේ සාපේක්ෂිතව අපිට කියන්න පුළුවන් ඒ පේන ස්වභාවය ඒක වුණත් සමහර අයගේ ඇලීමේ ගුණය උඩ තියෙනවා, ගැටීමේ ගුණය යටින් තියෙනවා. සමහර අයගේ ගැටීමේ ගුණය උඩින් තියෙනවා, ඇලීමේ ගුණය යටින් තියෙනවා. නමුත් ඒ වුණාට ඇලීමයි ගැටීමයි සමබරව තියෙනවා, කාසියක දෙපැත්තක් වගේම තියෙනවා. ඒ නිසා අපිට ඕන මේ මිනිස්සු තුළ අර බාහිර වෙසෙන් ඇති කරගන්න කරුණාව, මෛත්‍රිය, දයාව පතුරවන ගොඩාක් අය අවසානයේ කලකිරෙනවා. අර පුජ්‍යලයා මෙහෙම කළේ නෑ, අපි මෙහෙම කළා. ඒගොල්ලෝ කරේ මෙහෙමයි. අපි එහෙ ගියා. ඒගොල්ලෝ ආවේ නෑ. අපි ඒගොල්ලන්ට උදව් කළා. ඒගොල්ලෝ අපිට උදව් කළේ නෑ. ඔය කතා ටිකනේ අහගන්න වෙන්නේ. අනග්‍රහිත චිත්තෙන් කරන දෙයක් නෑ. අනග්‍රහිත චිත්තෙන් කරන දෙයක් නෑ. කොහොම ගහිත චිත්තයෙන් කරන්නේ. ග්‍රහණය කරගන්නමින් කරන්නේ. ඒක ඔහොම තමයි නේද? සම්දලේ හාමුදුරුවන්ටත් ඒක මෙච්චර උදව් අපි කළා. අපි දාන්නට ආවේ නෑ. අපි දාන්නට ආවේ නෑ. අපි මෙච්චර මේව කළා. මෙන්න මෙහිමයි කරේ. අපි වැන්දා සූපත් වේවා කිව්වේ නෑ. දැන් මෙහෙම ඇවිල්ලා මට පහුගිය දවසේ නඩුවක් කිව්වා. අපි වැන්දා මේ සූපත් වේවා කිව්වේ නෑ අපිට. ඒ හරි වැඩක් වෙලා තියෙන්නේ නේද? ඒ කියන්නේ ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ. ඒක වඳින්නේ සුවපත් වේවා කියලා කියන්න ඕනේ. කිව්වේ නැත්තම් උදාස් වෙනවා. උදාස් වෙනවා. ඉතින් එහෙම පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක ඔක්කොම සම්මුති දේවල්. ඉතින් මේ දේවල් වලින් එහාට ගිහිල්ලා අපි දකින්න ඕන. අපි කෙනෙකුට වඳිනවයි කියලා කියන්නේ මෙහෙම නිකන් එයාට යටත් වෙනවයි කියන එක නෙමෙයි. ඇත්තටම වන්දනාවක් කියලා කියන්නේ සෙත් පැතීමක්. දැන් අපිත් අපේ ගුරුවරුන්ට වඳිනවනේ. ඇත්තටම අපි හදවතින් මේ උන්වහන්සේ වයසක කෙනෙක් නම් අපි ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබිලා දීර්ඝායුෂ ලැබිලා බොහෝ කාලයක් ලෝකයාගේ හිතසුව පිණිස වැඩ ඉන්නසේක්වා කියන අදහස හිතේ ඇති කරගෙන ඇත්තටම සෙත් පැතීම. දැන් සමහර අය හිතන්නේ යටත් වීමක් කියලා. ඒ විතර කට්ටිය තමයි අර කියන්නේ. වැන්දාම සුවපත් වේවා කියන්නේ. එහෙම එකක් නැහැ. ඉතින් අර සුද්ධගේ කාලේ නම් තිබ්බා මේ යටත් වීමක් ඒ වඳින ගියයි. මේ හාමුදුරුවන්ට වැඳීමේදී එහෙම එකක් නෙමෙයි තියෙන්නේ, සෙත් පැතීමක් ඒක තියෙන්නේ. මේක බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. තමන්ගේ සෙත තමන් පැතුවා නම් හාමුදුරුවෝ සෙත් තමන්ට පැතුවත් එකයි නැතත් එකයි මගේ සෙත් මම පැතුවා. අන්න එහෙම ක්‍රියා කරන්න පුළුවන් නම් තමයි අපේ හොඳ පෞරුෂයක් ඇති වෙන්නේ. අනග්‍රහිත චිත්තෙන් වැඩ කරන්න පුළුවන් නම් කිසිම දෙයක් බලාපොරොත්තුවකින් තොරව අපිට ක්‍රියා කරන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් අන්න එතන ඇති වෙනවා අනග්‍රහිත චිත්තයෙන් මහා බලයක් ඇති වෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු කියන්නේ තණ්හාවනේ. බලාපොරොත්තුවේ ස්වરૂපය වෙනස් වුණාට වැඩක් නැහැ. බලාපොරොත්තු කියලා කියන්නේ තණ්හාව. ඒක අනිවාර්යයි. දැන් ගොඩාක් අය ඉතින් පන්සලට එකතු වෙලා අර බලාපොරොත්තු නැති කරගන්නේ නැහැ. එතනත් කරන්නේ බලාපොරොත්තු වැඩි කරගන්නවා. එතනත් ගිහිල්ලා මේ බිත්තියක් ගන්න බෝඩ් ගහලා ගන්ටාර ගුණේ බුදු මන්දිරේ එක තරක්වත් නැහැ මේ ටික හැදුවම කියලා ගහනවා පොඩි පොඩි කෑලි වලට ගහනවා. ඉතින් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා එවැනි දේවල් වලින් අපිට නිවන් දකින්නවත් සසර සුවපත් කරගන්න සපවත් කරගන්නවත් පුළුවන් කමක් නැහැ. සසර සපවත් කරගන්න පුළුවන් කමක් තියෙන නිවන් මගේ මේ නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ නිවන් මාර්ගය. ඒ කියන්නේ මනස සැහැල්ලු කරන පැත්තක් වෙන්න ඕන සුගතිගාමී වෙන්න හේතු වෙන්නේ. මොකද විද්‍යාත්මක ස්වභාවය තමයි බර දේවල් යටට යනවා සැහැල්ලු දේවල් උඩ පහරනවා. බර වැඩි වුණොත් වේගෙන් පතුලටම යනවා. බර ටිකක් අඩු නම් හිමින් යන්නේ. ආයි ටිකක් පෙඟුනහම උඩපතු වෙන්නත් පුළුවන් ඒවා. ඒ බර ටිකක් අඩු නම්. හැබැයි බර වැඩි නම් කළු ගල් වගේ න ඒක පෙගෙන්නෙත් නැහැ උඩ එන්නෙත් නැහැ ලේසියෙන්. එහෙම මිනිස්සු ඉන්නවා. අර හැමින් පෙඟි යන මිනිස්සුත් ඉන්නවා. යට යන්නෙම නැති. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ දැන් ස්වාමීනි මම මේ පිංගහම් කරනවා කුසල් කරනවා. ස්වාමීනි හදිස්සියේදී මම මලු මේ හිත අසංසුන් වෙලාවක වේගයෙන් ඒ ඉන්න වෙලාවකම අපායයි. ඒකට කියුවා නෑ. ගිතෙල් කලයක් ජලයක් මත තියලා කැඩුවොත් මොකද වෙන්නේ? ස්වාමීනි ගිතෙල් ටික උඩ පාවෙනවා.
ඒ වලං කටු කැබලිති කටු ටික යට යනවා. ඒ වගේ අපේ හොඳ ටික හැමදාම අපායට ගියත් ඒකත් ඉතුරු වෙනවා. හැබැයි නරක ටික දිව්‍ය ලෝකේ ගියත් ඉතුරු වෙනවා. ඒකත් ඉතුරු වෙනවා. එහෙම ඉතුරු වෙන අතර අර වගේ මැකී යන ස්වභාවයලු තියෙනවා. දැන් අපේ සිතෙන් උනත් යම් දේවල් අපිට මකා ගන්න පුළුවන් විදිහේ දේවල් තියෙනවනේ. සමහර දේවල් වරදක් වුණා කියලා හිතුනම සමා වෙන්න කියලා මකා ගන්නවා. දැන් ස්වාමින් වහන්සේලාගේ උනත් ඇවතක් සිද්ධ වුණාම ඇවත් දෙසීමෙන් ඒව මකා ගන්නවා. එහෙම කරන්න පුළුවන්. උණු වතුර ටිකක් රස්නේ වැඩින ඇල් වතුර ටිකක් දාලා ඒක මකා ගන්නවා. ඒ රත් වෙන වැඩ ආයි කරන්නේ නැති වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගැනීමෙන් මකා ගන්නවා. එහෙම දේවල් කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් එහෙම කර කර යන මේ සංසාරෙට ලොකු අත්ඇසිල්ලක් තමයි නියතෝ සම්බෝධි පරායනෝ නතේ ගමෙස්සන්ති අපායන් කියන මෙන්න මේ සම්මානීයත්වයට ඔය ඇත්තපත් වෙනවා නම් ඒක තමයි මනුෂ්‍යාත්මය ලබන්න තියෙන ශ්‍රේෂ්ඨතම දේ. ඒක ලැබුවේ නැත්තම් ටිකක් හරි මේ කුසලයේ වර්ධනය වෙලා හරි තියෙනවා නම් බණ අහලා මොන දියුණු වෙලා අනේ ඒක ගොඩක් වටිනවා. ඊටත් වඩා වටිනවා ඒ අවබෝධයට පාත්‍ර වුණොත් මේ මිනිසත් භවයේ ලැබිය හැකි ඉහළම ප්‍රතිඵලය තමයි. දැන් මෙහෙම හිටියද දැන් බොහොම සාන්තයි. ඒ වුණාට වහා ඇවිලෙන සුළුයි. ඒක දැන් යටපත් වෙලා ඉස්සරහට ආවා ධර්ම කරුණාව. දහම් ඇසීමේ කරුණාව. හැබැයි ඔය යට ඉන්න යකා. යකා උස ගන්න නම් හරි මිනිස්සෙක් ඇවිල්ලා පොඩ්ඩක් අයින් කෑ ගහන්න ඕන තරම කෙටි කරගෙන. කෑ ගහන්නේ යකා විශ්ින. ඒ අපි ඉස්සරහට අරගෙන නැති එකයි මෙතන තියෙන එකම කාරණේ එච්චරයි. දැන් අපිට උවමනා කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? මේ සම්පූර්ණ මේ යක්ෂයා එහෙමත් නැත්නම් මාරයා කියලා උතෙන් අපි කියනවා මාර පරාජය. හෝසි මාරස්ස පරාජයෝසි. මාරය අහෝසි කරලා දාන, මාරය නැති කරලා දාන. එහෙම නැත්නම් මන ඉක්මවන්න. මන තමයි මාරයා. ඒ මාරයාගේ ඉන්න දුවල 3 දෙනෙක්. කවුද? තණ්හා, රති, රාග. ඒගොල්ලෝ නටනවා. හැමතිස්සම නටනවා. නටනකොට මොකද කරන්නේ? බලාගෙන ඉන්නවා. තණ්හාව නටනවා, බලන් ඉන්න. මේ ඔක්කොම ලෝකවාසී මිනිස්සු බලාගෙන ඉන්න තණ්හාවේ නැටුම දිහා. තණ්හා රති. රාගය නටනවා. ඇල්ම ඇති වෙනවා. නටනවා. තණ්හා රති. ඇලීම නටනවා. ඇලීම තණ්හාවයි රතියයි රාගය කියන්නේ මේ තුනම එකයි. ලෝකෙට බැඳී යාම කියන එක තියෙන්නේ. ඉතින් තුනකින් නම් තුනකින් දාලා තියෙනවා. ඉතින් ඔය අය නටනවා ඒව දිහා බලාගෙන ඉන්න. බුදුහාමුදුරුවෝ ඒක දිහා බැලුවේ නැහැ. දැන් අපි උනත් ධර්මය හොයාගෙන යද්දි ඔය 3 දෙනා හිතේ නැටුවාම අපි මොකද කියන්නේ? ඒක කෙලවර ප්‍රතිඵලයක් නැහැ. තණ්හාව නටනකොට නෑ වැඩක් නැහැ. කොච්චර ලොකු ව්‍යාපාරිකයෙක් වුණත් වැඩක් නැහැ. කොච්චර ලොකු දේශපාලකයෙක් වුණත් වැඩක් නැහැ. කොච්චර ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්තත් වැඩක් නැහැ. කොච්චර ලස්සන හැඩ කෙනෙක් වුණත් වැඩක් නැහැ. ඇයි? අවසානයේ පේනවනේ. ආදීනමේ පේනවනේ. කෙලවරට බලනකොට ඇති දෙයක් නෑ. එහෙම ආදර්ශයට ගන්න ඕන නම් ඔය රජකම් කරලා, සිටුකම් කරලා, මෙතියම්තිකම් කරලා කෙලවරට ඒගොල්ලෝ කොයි විදිහටද මැරෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. එතකොට හරි. ඊට පස්සේ ධනකම් කරලා, සිටුකම් කරලා ඒගොල්ලෝ අවසානයේ මේ යනකොට මොනවද ඒගොල්ලන්ගේ ජීවිතේට ඇති වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. එතකොට ඒක හරි. ඉතින් ඔහොම තමයි ඔය හැඩට රුවට මේ මහා මේ රූප රාජිනුයි කියලා ඉන්න කට්ටිය වුණත් අවසානට යනකොට ඒගොල්ලන්ට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට ඒකට උත්තරේ හම්බ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් මට වැඩක් නැහැ. ඒකෙන් මට වැඩක් දුක කෙලවර. හැමදේම දුක මත පිහිටා තියෙනවා. ලෝකය කොහෙද පිහිටා තියෙන්නේ කියලා අහුවාම ඒකෙන් අදහස් කරේ මේ මනස නැමැති ජීවිතය නැමැති ලෝකය කොහෙද පිහිටලා තියෙන්නේ? කොහෙද පිහිටලා තියෙන්නේ? දුක මත. දුක මත මේ උඩ තමයි අපි ඔක්කොම සතුට හදාගෙන තියෙන්නේ. හැම දෙයක් යටම තියෙන්නේ මොකද්ද? දුක තියෙන්නේ. එහෙමනම් ඔබට ගැලවෙන්න පුළුවන්. ඕක හරියට දකින්නවනම්
ඔබේ හිතේ ඇති වෙන මාන්නය, ඔබේ හිතේ ඇති වෙන මේ අනේක විද ක්ලේශය දුරු කරන්න පුළුවන්. ඒ නිසා පළවෙනි එක තමයි මාන්නය දුරු කිරීම. පළවෙනි මාන්නය කියන්නේ මන, එහෙම නැත්නම් මාන්නය, සක්කාය දිට්ඨිය කියන්නේ ඒකටම තමයි. එතකොට පුජ්‍යලේකුට මේ ලෝකේ වැඩියෙන්ම වැදගත් කවුද? මාන්නය. මාන්නය කියන්නේ මට මම මේ ලෝකේ ලස්සනම, ප්‍රියතම, වටිනාම කෙනා බවට පත් වෙන්නේ හැම කෙනෙකුටම තමයි. එතකොට මානය නැති කරන්න ඕන. මානය නැති කළොත් එයාට අනිවාර්යෙන් තණ්හාව අඩු වෙනවා, ද්වේෂය අඩු වෙනවා නේද? නීවරණ ධර්ම නේද? ඔක්කොම අඩු වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද ඔක්කොම අඩු වෙනවා. මානය අඩු වෙනවා. සක්කාය දිට්ඨියේදී මානය නැති වෙලා යනවා. දැන් අපි හිතමුකෝ මානය නැතිම උනායි කියලා. එතකොට මානයම නැතිම වෙච්ච කෙනෙක් කොහොමද තේරුම් ගන්නේ? එයා දැන් මට මාන්නය නෑ, මං කොහේ වාඩි වුණත් එකයි කියලා පාර පේමන්ට් වල වාඩි වෙද කියලා. මට මාන්නේ නෑ. ඔය එන්න දායක මහත්තයා මේ පුටුවෙන් වාඩි වෙන්න කියලා ඉවරලා. අමුදුරු බිමේ වාඩි වෙලා මේ දායක මහත්තයෝ ඉන්න මට දැන් මාන්නේ නෑ. මාන්නේ තියාට පුටුවේ ඉන්න ඕනේ කියලා. එහෙම කරයිද? නෑ එහෙම කරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මට මාන්නේ නෑ, මම හැමෝටම වඳින්න ඕන කියලා එහෙම බුදුහාමුදුරු ක්‍රියා කළා නෑ. බුදුහාමුදුරු කිසි කෙනෙකුට වැඳලා නෑ. හේතුව උන්වහන්සේ දන්නවා මම අග්ගෝහමස්මි ලෝකස්ස ජිට්ඨෝහමස්මි ලෝකස්ස සෙට්ඨෝහමස් මම ශ්‍රේෂ්ඨයි නුවණින් කියලා. ඒ නිසා මම කාටවත් වඳින්න පුළුවන් කමක් නෙමෙයි. එතකොට මිනිස්සුන්ට වඳින්නේ නැත්තේ මොකද කියලා අහලා තියෙනවා. ආනන්දහාමුදුර අහලා දෙන ඇයි මොකද වඳින්නේ නැත්තේ? ඔබ වහන්සේට මෙහෙම කියනවා. කට්ටිය වයසක යෝගීවරුන්ටවත් ඊශ්වරුන්ටවත් වඳින්නේ නැහැ ඔබ වහන්සේ මෙහෙම කියලා මාන්නදික කෙනෙක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා බුදු කෙනෙක්ගේ වැඳුම් ලබන්නට සමතෙක් මේ ලෝකේ නැහැ කියනවා. මම වැන්දොත් මිනිස්සෙකුට ඒ මිනිස්සයට මල මුත්‍රා පිට වෙනවා කියනවා. ඒක දරා ගන්න බැරුව. හිස හත් කඩකට පැලෙන්න පුළුවන් කියනවා. ඒක දරා ගන්න බැරුව. හරියට අර මේ අම්මා තාත්තා කියන දරුවෙකුට වැන්දොත් එහෙම කරේකට හරි කියලා ඒ දරුවට ඒක දරා ගන්න බෑනේ. අපි මහාන වෙච්ච නිසා ඕක අපිට දරා ගන්න පුළුවන් නේද? ඒ වුණත් ඒ දරන්නට පුළුවන් හොඳ ශක්තියක් තියෙන්න ඕන. එහෙම නැති හාමුදුරුවෝ ඉන්නවා අපිට කියනවා වඳින්න ඕනේ. එයානේ යට ඒක ගන්න අමාරුයි ඒක. දැන් ඔය ඇත්තන්ගේ වුණත් අපි වැඳුම් ගන්න අපි ළඟ කිසි බලයක් අපි ළඟ තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒක දරන්න අමාරු වෙනවා. අපිට වඩා ගුණයෙන් ඉහළ වුණොත් එහෙම ඒක දරන්න අමාරු වෙනවා. ඒක තමයි ස්වභාවය. අපි දැකලා තියෙනවා. මම උනත් දැකලා තියෙනවා. මන් ළඟ යම්කිසි ගුණයක් තියෙනවා නම් එයාට ඉන්න බෑ ආසනේ. ඉබේනේ කිට්ට වෙනවා. වාඩි වෙලා ඉන්න උවමනා කෙනා වුණා තඩි පිටි ගාලා කිටිනවා. අපි සාමාන්‍යයෙකුට දැන් මාර්ග කරලා දැන් ඉහළ මට්ටම මාර්ග කරලාවේ ගිහියෙක් ළමයෙකුට ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඔව් එහෙම ගැටලුවක් නැහැ. ඒ සම්මත ඒ ගුණය එහෙම දෙයක් තියෙනවා. නමුත් ඒ ඇත්ත ළඟ වුණත් යම්කිසි ඒ උතුම් ගුණාංගයක් ඊට පිළිපන්න ගුණාංගයක් හරි තියෙන්න ඕනේ ගරු සත්කාරත් භාවය ලබන්න. ඉතින් එහෙම ලොකු දෙයක් නෙමෙයි. ඒක මානසිකව ඇති වෙන දෙයක්. ඒකේ කිසිම දෙයක් මේක වන්දනාවේ කියන දේ තුල මේ දෙයක් නැහැ. වන්දනාව කියලා කියන්නේ ඉතින් යටහත් පහත් වීම කියන එක සංකේතවත් කරලා යතෙන්දී අර කතා කරන්නේ. එහෙම නැතුව ආශිර්වාදයක් හැටියටත් වන්දනාව කියන එක කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට යටහත් පහත් වීමක් වුණොත් එහෙම තමයි අර ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ප්‍රශ්නයක් මතුවෙන්නේ. එහෙම කෙනෙක් යටහත් පහත් වුණොත් එහෙම හොඳ නෑ. එතකොට අපිත් එහෙමයි. දැන් අපේ ගුරුවරයෙක් අපි නිතරම බලාපොරොත්තු වෙන අපිට වඩා ඉහළින් ඉන්නවා දකින්න අපි ආසයි. අපි කැමති නෑ අපිට යටත් වෙලා ඉන්නවා දකින්න. අපි කැමති ගුරුවරයා
මම දන්නේ ඔයත් එහෙම කැමතිද නේද? ගුරුවරයා නිතරම ඉහළින් ඉන්න ඕනේ. යා බැබලෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. අන්න තමන්ගේ අර ගෝලයක් නම් ගෙදර වැඩ කරන පිඟන් හොදන පොඩි බණ්ඩා ගොළුව නම් හිතන්නේ නිතරම ඔයා ඉන්න ඕනේ අපිට වඩා. මාලින් වාඩි වෙන්න ඕනේ. පස්සේ ගෑව ගන්න ඕනේ. ඔය හැමින් කතා කරන්න ඕනේ අපිට වඩා. නියදව ඉන්න ඕනේ එහෙම කියලා හිතනවා. එතකොට අපි යාද හිතන ඔයා නිතරම පහලින් ඉන්න ඕනේ කියලා හිතනවා. එහෙම ඉහළින් ඉන්න ඕනේ කියලා හිතනවා. ඒ දෙකම මානක ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් තමන් කරගන්න උවමනා කරන කාර්යය තමයි තමන්ගේ නිදහස් වෙන්න ඕන. කොහොමද තමන්ගේ නිදහස් වෙන්නේ? අර ලෝකෝත්තර ගුණයට නිතරම ඥානය පමුණවන්න. ඒ පිළිබඳව පරිශ්‍රණය කරන්න. ලෝකෝත්තර ගුණේ නිතරම පරිශ්‍රණය කරන්න. මම පැහැදිලි කළානේ මුලින්නේ ලෝකෝත්තර ගුණය පැහැදිලි කළා. හොඳයි. ඒ ලෝකෝත්තර ගුණයත් හොඳින් හිතේ දරාගෙන හොඳට හිත සංසුන් කරගෙන සියල්ලකින්ම නිදහස් වෙලා ඒ ලෝකෝත්තර ගුණය සිහිපත් කරගෙන හොඳ අවදියෙන් ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව හිතේ ඇතිවන ස්වභාවයන් පිළිබඳව ඒවයින් නිදහස් වෙලා හිතේ තියෙන දැඩි ස්වභාවයන් වලින් තමන් නිදහස් වෙන්නට හිතට කරුණු කාරණා පෙන්නගෙන ඒක පුත්ත මනුරක්කේ එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතා රකින්නවා වගේ තමන්ගේ හිත ලෝභ ද්වේෂ මෝහ වලින් හිත රැකගෙන අලෝභ අද්වේෂ අමෝහ කියන ලෝකෝත්තර අර කුසල ශක්තියට හිත නැඹුරු කරන්න ටික වෙලාවක් සංසුන්ව ඒ මානසික මෙහෙයවීමට දරුවෙක් හදන්නත් උපදේශයක් පැහැරණයක් ක්‍රමවේදයක් ඕනනේ. ඒ ක්‍රමවේදය තමයි මේ බණ ටික ධර්මය. ඒ ටික එකතු කරපහදු කරගෙන තමන්ගේ හිත කුසලයට නැඹුරු කරලා ලෝකෝත්තර ගුණයට නැඹුරු කරලා බලන්න පුළුවන් නම් ලෝකෝත්තර தത്വයට පත් වෙලාම ඉන්න විනාඩි 15ක් අපි ඔයත්තන්ට දෙනවා. නිහඬව ඒ ධර්ම විඳින්න. එහෙමත් නැත්නම් ඒ ධර්මයේ විඳීම් ඉක්මවා විඳින ස්වභාවය ලැබමින් වාසය කරන්න මේ අවස්ථාවක් කරගන්න. හොඳයි. ඔව් ඉපදීමේදී දැන් ඒ උපතවල් දෙකක් තියෙනවා. ඒ උපතවල් දෙකේදී මම අගය කරන්නේ මේ දෙවෙනි උපත. දෙවෙනි උපත තමයි වඩා වැදගත්. මොකද අර උපතවල් මම සංසාරේ කෙල කෝටි ගාණක් කරලා තියෙනවා. මව් කුසවල වලින් ඉපදීම ඒක කරා. හැබැයි ඉතින් ඒ උපත ලැබුණ නිසා නේද මේ උපතක් තියෙන්නේ කියලා අහුවොත් එහෙම තර්කයක් ගොඩනගන්න වෙනවා. නමුත් කෙසේ වෙතත් ඒ උපත් දෙකම වැදගත්. හැබැයි ඉතින් ජීවිතේ අර උපතවල හසරේ ඕන තරම් ලැබලා තියෙනවා. මේ උපත මේ භවයේදී පමණක් විශේෂයෙන් ලැබුව නිසා ඉතින් මේ උපතේ ලොකු වටිනාකමක් තියෙනවා. මොකද අර උපතෙන් ලොකු සැනසීමක් නැහැනේ. ඒ සංඛාය දිට්ඨියේ තියෙන මිනිස්සෙක් නිතරම මේ හතර පැත්තෙන් දෙවි ඉන්නේ. පිච්චි ඉන්නේ. පාරේ විදගෙන ගියත් මං ගැන මොනව හිතනවද දන්නේ නැහැ කියලා හිතෙන්නේ. හරි බයයි යන්නේ. ඔය හොඳට ඇඳලා යන අය හරි බයින් යන්නේ කොහෙන් හරි අදක් තියනවද දන්නේ නැහැ. කවුරු හරි hina වෙනවද දන්නේ නැහැ. ඒ කැතක් දන්නේ නැහැ. ඒව හිතනවා යනවා. හැඩක් දන්නේ නැහැ විදිනවා. හරි ප්‍රශ්නේ. ඉතින් ඔය හරිම පිච්චිලා කතා කරනකොට හරි බයයි මට වරදිත් දන්නේ නෑ මොඩ කියලා තේරුම් ගනිත් දන්නේ මම මෙහෙම කතා කරනකොට නෑ අපිට නැහැ කියලා හිතයිත් දන්නේ ඒකනේ පෙන්වන්න හදන්න පුළුවන් තරම් නේද අපිට නැති බැරි කියලා හිතයිත් දන්නේ කියලා හිතන ඉතින් හරීම දුක්බර තැනක තමයි පුතඥන භාවයේ තියෙන්නේ හරීම දුක්බර තැනක තියෙන්නේ ඒක පොඩි තැනක නෙමෙයි ඒ සම්පූර්ණ ඒ දුක්බර භාවයෙන් නිදහස් වෙනවා අර සක්කාය දිට්ඨි නැතිවීම කාය දිට්ඨිය නැතිවීමත් එක්කම ධර්මයේ ගැන තියෙන විචිකිච්ඡාව නැති වෙනවා. ඔය කොච්චර හිතාගෙන හිටියත් අපේ බෞද්ධයෝ කියන අය හිටියට දන් දුන්නට පෙරහැරවල් කළාට පින්කම් කළාට ඕන වෙලාවක දේවදත්තවරු එන්න පුළුවන්. ඒ කියන්නේ නියත ශ්‍රද්ධාවක් තියන අය නෙමෙයි. මৌলিক ශ්‍රද්ධාවක් තියන අය ඉන්නේ. ඒ නිසා බලතල වලට, නිලතල වලට, තහනාන්තර වලට, නිලමේකම් වලට ඔය ලොකුකම් අරගෙන ලොකු වැඩ කළාට නිවැරදි බුදුදහමක් දැනගෙන කරනවායි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක
එහෙම කළාට ඒ දේවල් වලින් කවමදාකවත් මේ නිවනක් ඇති වෙන්නේ නැහැ. නිවනක් එහෙම ඇති වෙන්නේ නැහැ. පොඩ්ඩකින් මම කියන්නේ. එහෙම නිවනක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා නිවනක් ඇති කරගන්නට තියෙන එකම මාර්ගය තමයි ධර්ම ශ්‍රවණය, ධර්ම මනසිකාරය, ධර්ම සාකච්ඡා. ඍජුවම තමන්ට පාත්‍ර වීමට අවශ්‍ය කරන තැන තමන් අඳුනගෙන ඊට පාත්‍ර වීමට බාධක වෙන කරුණු පිළිබඳව සාකච්ඡා කරනවා. දැන් ඔබ අඳුනගෙනද තියෙන්නේ ඔබ යා යුතු තැන. එළියට බැස්සොත් කෙනෙක් අහනවා කොහෙද යන්නේ? නෑ ඔහි ඇවිදිනවා කිව්වොත් රස්තියාදුකාරය. හරියට තියෙන්න ඕනේ ආර ගමන් මගක්. හරි මං හන්දියට යනවා බඩ ටිකක් ගෙන මම භාවනා වැඩසටහනට යනවා මම ස්පිරිතාලයට යනවා කියලා එයාට තියෙනවා කාරණයක්. ඒ වගේම දැන් ඔබට තියෙනවද? කොහෙද යන්නේ? මං අහන ඔයගොල්ලෝ කොහෙද යන්නේ? කියන්නේ. කොහෙද යන්නේ? නිවනට යනවා. නිවනට යනවා. හොඳයි කොහෙද තියෙන්නේ නිවන? මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ? මේ සීතලයිද? මේ රස්නේද? කියලා අහනවා. කොහොමද මේ ස්වභාවය? කොහොමද මේ හැඩ? නිවනට යනවා නම් කියන්න ඕන. අපි නුවරඑළිය යනවා කියලා කිව්වොත් එහම අපි කියන්නේ කොහොමද නුවරඑළිය කොහොමද මොනයිද කොහොමද දැන් ගමන් මගේ තමන් නිවන් මගේ සාමාන්‍ය කොච්චර විතර දුර ආව කියලාද හිතෙන්නේ සාමාන්‍ය කිලෝමීටර් 100ක් තියෙනවා නම් නිවනට ඒකෙන් කිලෝමීටර් කීයක් විතර ඇවිල්ලා ඉන්නවා කියලාද හිතන්නේ නිකන් තමන්ට හිතේ විදිය කියන්න බලන්න හරි දැන් ඒ මම කියන්න බලන්න හරි කියන්නේ මෑණියන්ට මේ නිකන් නිකම්ම කටට එන වචනේ කියන්න බලන්න කිලෝමීටර් කීයක් විතර එන්නේ නැද්ද කිලෝමීටර් 100ක් තියෙනවා නම් කිලෝමීටර් කීයක් විතර එන්නේ 50ක් විතර ඇවිල්ලා තියෙනවා මෑණියන්ට 75ක් විතර කියලා දැන් වැඩියෙන් කියනවද දන්නේ කට්ටිය ඉස්සරහ ඊට පස්සේ යන්න නෑ ඈ 100ක් ඇවිල්ලා කියයිද දන්නේ අවසානයේ කියලා ඈ අවසානයේ කියලා ඒක නෑ අවදානට කියන්න යන්නේ ඉන්න ඕනේ. එතකොට අනිත් කට්ටිය ඔක්කොම කියලා වුණාට පස්සේ කියන්න පුළුවන් මම 9ක් ඇවිල්ලා තියෙන්නේ කියලා නේ. ඔව්. ඒ තමන්ට යම්කිසි ආකාරයක හැඟෙනවා. තමන්ට හැඟෙනවා මම මගේ මෙච්චර තත්ත්වයක ඉන්නේ. දැන් මට මේ ටික තමයි තියෙන්නේ කියලා තියෙනවා. දැන් සමහර අය කන්ද මුදුනටම ගිහිල්ලා ඉන්නවා ඒ නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ නිවන ගැන වටපිටාව ගැන හොඳට දන්නවා. කොහොම තත්ත්වයක් තියෙනවා නිවන් අවබෝධ කරගන්න යන අයට වෙන දේ එහෙමයි සම්මුති නිවන කියන එක හොඳට පැහැදිලි කරගන්න. ඒක හරියට අල්ල රේඛාව වගේ. අල්ල රේඛාව වගේ. ඈ පොටිල හාමුදුරුවෝත් අන්න එහෙමනේ. පොටිල හාමුදුරුවෝත් එහෙමයි. පොටිල හාමුදුරුවෝ හොඳට නිවන් මඟ පිළිබඳව බණ කියනවා ධර්ම අවබෝධය කරවලා දෙන ඔක්කොම කරන පුතක් යන. අවබෝධය නැහැ. ඉතින් මොකද කරන්නේ? ඉතින් ගෝලයෙන් අහලා තමයි අවසානයේ නිවන් දකින්න සිද්ධ වෙන්නේ. මොකද ඉස්සල්ලාම අර බොහොම හොඳ ලස්සන සිවුරු පොරෝගෙන ලස්සනට පෙනී හිටින කෙනෙක් තමයි ඔය පොටිල හාමුදුරුවෝ කියලා කියන්නේ. ඉතින් එහෙම හාමුදුරුවෝ අපේ සමාජයේත් අපිට දකින්න පුළුවන්. ඒතරම් හැඩ වැඩ වෙන්නන හාමුදුරුවෝ ටිකක් ඉන්නවා. මේකප් එකක් එහෙම දාලා ඒ වගේ කට්ටියක් ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි. එහෙන් හරිය ඉන්නේ රූප මාන්නෙන් එයා තිබුණු පරිස්කාරවල තියෙන මාන්නෙන් ඉන්නේ. ඉතින් ඉස්සල්ලාම කිව්වා මඩ වගුරක් පෙන්නලා කිව්වා මේ මඩ වගුරේ උඩ බණින්න කිව්වා. නටන්න කිව්වා. එතකොට අර සිවුරේ මඩ ගෑවිලා, ඇඟේ මඩ ගෑවිලා තියෙනවා. එහෙනම් මං කියනේව කරන්න ඕනේ කිව්වා. කින්නනවා. එහෙම කරන්න කිව්වා. ඔව් මොලේ කිව්වා. එහෙනම් මං කියනේව ඔක්කොම කරන්න ඕනේ කිව්වා. හරි ඒ විදිහට කරලා ඊට පස්සේ අර තියෙන මාන ස්වභාවයල් ඔක්කොම බින්දා. බින්දලා ඉවරලා තමයි නිවන් මාර්ගය පිළිබඳව ඔව් මේ කියලා දුන්නේ. ඊට පස්සේ මේ විදිහට මේ සක්මන් මළුවේම ඔව් සක්මන් කරද්දිම නිවන් අවබෝධය කරගෙන හසින් වැඩම කළා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ මේ රහත් භාවයටපත් වෙලා ඒ වගේ ඔය ඇත්තු ළඟත් තියෙනවා. ඉතින් ඔය ඇත්තු සූදානම්ද ගුරුවරයාට ඔබ වහන්සේ ගුරුවරයා හතන්හි තබනවා. හැබැයි අපිට බනින්න බෑ.
හැබැයි අපිට හිතෙත් දාන්න බෑ. භාවනා වැඩසටහන ලස්සනට කරන්න ඕන ඈ. ඒව තමයි කොන්දේසි දාන්නේ. ඒක හිතේ තියෙන දෙයක් ඈ. අපිට බනින්න බෑ. බැන්නොත් ඒ බන කියනවා අපිට බයින්නවනේ. ඈ බයින්න ඕනම කෙනෙක් කවුරුවත් කැමති නැහැනේ දෙයියනේ මේ නැද්දක් කියනවා. අඩුපාඩුවක් කියනවට ගන්න. හැබැයි දැන් අපිට උනත් අඩුපාඩුවක් කිව්වහම වේදනාවක් තමයි. ඒ වුණාට ප්‍රඥා සම්පත්තියක් තියෙනවා නම් එයා හිතනවා හරි වේදනාවක් තමයි. ඒක මම කොහොම හරි හදා ගන්න ඕන මේ ඒක මගේ වැරද්ද නිසා මට ඇති වෙච්ච වේදනාවක්. වේදනාවක් ඇති වෙන්නේත් මා ළඟ තිබුණු වැරද්දක් නිසාමයි. ඒ නිසා මම මේක හදා ගන්න ඕන. ඔහු උසුම් ගුරුවරයෙක්. බොහොම වටින කෙනෙක් කියලා කියනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා අපි සූදානම් වෙන්න ඕන ගුරුතන්හි තබනවා නම් ගුරුතන්හි තබනවා නම් අපිට සමානලාට අර දැන් බලන්න අර ගුරුවරයා ගත්ත තැන ඒකනේ. දැන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න බුදුහාමුදුරන්ට ඉල්ලීම් ටිකට යටත් වෙන්න ඕන. ඒක ලොකු අසාධාරණ ඉල්ලීම් නෙමෙයි බොහොම හොඳ සාධාරණ ඉල්ලීම් නිසා බුදුහාමුදුර එකඟ වුණා ඒකට. මම නැති දැනක බණ කිව්වොත් ඒක මට ඇවිල්ලා කියන්න ඕනේ. මට වහන්සේගේ කුටියේ වැඩ ඉන්න බෑ. වහන්සේගේ විශේෂ දාන වලට මට ආරාධනා කරන්න බෑ. වහන්සේගේ පිරිකර මට ගන්න මට එපා. නැත්තම් මිනිස්සු කියයි ඔබ වහන්සේගේ තේ හම්බ වෙන දේවල් මම භුක්ති විඳිනවා කියලා කියයි. ඒ නිසා මට එපා. හැබැයි මම කැමති කෙනෙක්. මට ඕන වෙලාවට මෙතෙන්ට එක්කන් එන්න ඕන. මට අකමැති කියලා හිතුනොත් මම වළක්වන්නත් මට පුළුවන්. එන කෙනෙක් වළක්වන්නත් පුළුවන් වුණා මට මේ වෙලාව එපයි කියලා හිතුනොත් තියෙනවා. මොන රජතුමා ආවත් කොසල් රජතුමා ආවත් කියනවා බුදුරජාණන් වහන්සේ දැන් විවේක ගන්නවා. අනේ පිළිසිරිතුමා ආවත් දැන් නම් බෑ. බුදුරජාණන් වහන්සේ දැන් එළියට වැඩම කළාට පස්සේ තමයි දැන් පුළුවන්. ඒක තීරණය කරන්නේ ආනන්ද. ඉතින් මේ වගේ දෙයක් තියෙනවා. ඒ නිසා අර මේ කරණීය මෙත්ත සූත්‍රයේ කියන ඒ ගුණාංග මේ උජුච සෝජුච මුතු අනතිමානී මෘදු අනතිමානී භාවයේ අනතිමානී මානේ නැති ස්වභාවය මේ මුල් කාලේ ඉඳලම මේ තියෙනවා. ඒක ඇතුලේ තියෙන දෙයක්. ඒක පිටින් හොයාගන්න බෑ. මාන්නේ කියන එක තියෙන්නේ ඒක සක්කාය දිට්ඨියත් එක්ක වර්ධනය වෙච්ච දෙයක්නේ. මාන්නේ මම මෙහෙම කෙනෙක් කියලා තියෙනවා. ඉතින් ඔව් එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම මැනගෙන තියෙන ඒ කාලෙම මගේ මාන්නය නැහැ කියන එක මම මාන්නය තිබුණා නම් ඒවා ඒක ප්‍රඥා සම්පත්තියත් එක්ක පුජ්‍යලයේ තුල පහළ වෙන දෙයක්. ඒකේ පුජ්‍යලයේ බව තේරුම් අරගෙන කියලා තියෙන මේ මාන්නේ අඩු ස්වභාවය නිසා තමයි කෙනෙකුගේ ආර්ය දර්ශනයේ ආර්ය මාර්ගයේ එක්මන් වෙන්නේ. තේරෙනවනේ. දැන් මට හැංගෙන පැත්ත කිව්වොත් එහෙම කෙනෙක් හිතන්න පුළුවන් මේ හම්බුරු මේ ඵලයක් ලබලයි කියලා නොකියා කියනවා. මේ අපි තමයි ලබලා නැත්තේ. එයා තමයි දන්නේ කියන හැඟීමනේ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම කිසිම මාර්ගඵලයක් ලබලා නැහැ. එච්චරම කියන්නේ. දැන් ඔයත් තමයි සියලු ඵල ලබාගෙන ඉන්නේ. කොම් ඵල දිනනවා. කොම ඵල ප්‍රයෝජන ඵලයි පැලයි ඔක්කොම දිනනවා. ඵලයි පැලයි ඔක්කොම ගොඩ ගහගෙන ඉන්නේ. දැන් මට නම් ඵලත් නැහැ පැලත් නැහැ. මේ ඵලත් නැත්තම් පැලත් නැත්තම් එයාට ඉතින් හුරු කඩා ගන්න නැහැ, කුරුල්ලෝ ගන්න නැහැ, වවුල්ලෝ ගන්න නැහැ, මොකුත් නැහැ. ඵලත් නැහැ පැලත් නැහැ. ඔයයන්ට පැලත් තියෙනවා ඵලත් තියෙනවා. දැන් අපි බුදුරජාණන් වහන්සේට ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මුළු ලෝකෙම ශ්‍රේෂ්ඨම උත්තමයා කියලා අපි වහන්සේට ගෞරව කළාට බුදුහාමුදුරන්ගේ පැත්තෙන් බැලුවොත් බුදුහාමුදුරෝ මම මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම පුජ්‍යලය කියන මතයක නැහැ. ඒක ලෝක ස්වභාව ධර්මයේ තුලින් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා මිසක් දැන් හිරු ලෝකේ තියෙන ආලෝකමත්ම දීප්තිමත්ම තාරකාවනේ. ඒක මේ ස්වභාව සත්‍ය තුලින් අපි එතෙන්ට ඒ ගෞරවය ලබා දුන්නා මිසක් හිරු විසින් කිව්වේ මේ අදහසක් නැහැ මේ මම තමයි ලොකුම තරුව කියලා නේ. එහෙම වුණොත් එහෙම කවදාවත් එතන මාන්නේ නැති වෙන්නේ. එහෙම වෙන්න බෑ. ඒ නිසා ඵලයක් කියලා කියන්නේ ලැබීමක් නෙමෙයි. තියෙන දෙයක් අඩු වෙනවා.
දැන් සමහර අය කියන්නේ මේ තියෙනකොට තව එකක් හම්බ වෙනවා කියලා. තියෙන දෙයක් අඩු වෙනවා. මොකද තමන් ළඟ තියෙන නරකම දේ අඩු වෙනවා. මොකද ආත්ම දෘෂ්ටිය, සක්කා දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කියන්නේ ඔය එක එක ක්‍රමවේද හොයන්නේ. ඒක නතර වෙනවා ධර්මයේ දැක්ක ගම. ඇයි? එයාට තේරෙනවා මේ අවසාන ධර්මයේ මේකයි. මීට එහා ධර්මයක් නෑ. ඒක එයාගේ තද මතේ නෙමෙයි. ඒක සත්‍යය. දැන් ගින්දර රස්නේ කියලා කියන්නේ තද මතයක් නිසාද? නෑ, ඒක ප්‍රත්‍යක්ෂ සත්‍යය. සත්‍ය ඒක කාගෙන් වුවත් කොතන වුවත් ඔව් මොනකට වුණත් ගින්දර රස්නේ. ඒ වගේම නිවන සිසිලයි කියලා කියන්නේ ඔව් සත්‍ය මිසක් එහෙම නැතුව මේ මතවාදයක් තද මතයක් එහෙම නෙමෙයි. ඒක දෘෂ්ටියක් නෑ. දැන් අපි මේ දේශනාවල් වුණත් ඕන තරම් ඕන කෙනෙකුට අහලා අපි දෘෂ්ටියක පැටලිලාද ඉන්නේ. අපි මොනාන්තවාදී කණ්ඩායමද ඉන්නේ. අපේ මේ දේශනාවල් වල ලෝභ, ද්වේෂ, මෝහ තියෙනවද කියලා බලන්නකෝ. දැන් දේශපාලන සාකච්ඡාවකට ඔබ අහුම්කම් දුන්නා නම් ඔබ දේශපාලන සාකච්ඡාව තුළදී ඉවර වෙන්නේ වෛරයෙන් පිරීලා. අනිත් පක්ෂයට වෛර කරන්න වෛරයෙන් පුරවන. හරිම වෛරී සහගතයිනේ දේශපාලන ශ්‍රැස්වීම අනිවාර්යෙන් වෛරී සහගතයි. ඒ වගේම ආගමික අනිකුත් ආගම් තියෙනවනේ ඒත් එහෙමයි. අනිත් ආගම් කෙරෙහි වෛරය පතුරවන එක්ක පිළිම හොඳ නැහැ. එහෙම නැත්නම් අනිත් ආගම මෙහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා. නමුත් ඔබ බලන කොච්චර වාසනාවන්ත දැනකටද මේ ඇවිල්ලා ඉන්නේ. කිසිම කෙනෙක් කෙරෙහි කිසිම දෙයක් කෙරෙහි ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්ම ඇති කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ නිතරම විමසන ස්වාමීනි එක දර්ශන විග්‍රහ කරනවා. කොහොමද ස්වාමීනි හරි දේ පිළිගන්නේ? මේකෙන් පස්සේ මහණනි බලන්න. ඔහු කියන දේ, ඔබ කරන දේ ලෝභ, ද්වේෂ, මෝහ වලට වැටෙනවා නම් ඒක ගන්න එපා. මොනිති හරිම සරලයිනේ. හරි දහම, වැරදි දහම තෝරගන්න හරිම සරලයි. අලෝභ, අද්වේෂ, අමෝහ කියන தත්ත්වයට වැටෙනවා නම් ඔබ ඒදී බාර ගන්න. ඒ හරිම සරලයි දැන් ওই කෝණයෙන් බලනකොට. ඒ නිසා ඔය ඇත්තන්ට මේ අපි කියන ධර්මය බලා ගන්න පුළුවන් මොන අඩුලුහුණුකමක් තියෙන තැනකද ඉන්නේ වැටෙන්නේ කොහාටද කියලා බලා ගන්න පුළුවන් කෙලවර. අන්න ඒ අනුව තමන්ට පුළුවන් එතන වර්ධනය කරගන්න. දැන් අපි කල්පනා කරලා බලමු මුලින් අපි කරමු පරේක්ෂණයේ ප්‍රතිඵල මොකද්ද මේ ලෝකෝත්තර භාවය? එහෙම නැත්නම් ඉන්ද්‍රිය විශ්ය ඉක්ම වූ ස්වභාවය කියන එක පිළිබඳව කල්පනා කරලා බලමු. මේ පරේක්ෂණය පිළිබඳව බලමු. නොදුටු පැත්තක්, නොදකපු පැත්තක්, පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. පෙර නොඇසූ පැත්තක්. පෙර නොඇසූ පැත්තක්. සියලුම දෘෂ්ටි වලින් සියලුම සංකල්පනා වලින් එන්න කිසිම උදේට දෙවි කරමින් බහැර වෙමින් ගියාම එතන හරි දැන් මුකුත්ම නැති වගේ ස්වභාවයක් තියෙනවා. ඔව් හොඳයි. දැන් අපි දැන් වුණත් අපි ලබා ගන්නවනේ, තේරුම් ගන්නවනේ කිසිවක්ම නැති ස්වභාවය දේශනාවල් වලින් කරද්දී පවා තේරුම් ගන්නවා. නමුත් යම් ප්‍රමාණයක් ඒ පැත්තේ ඒ තේරුම් කර ගැනීම මදි. ඒක මහත් වූ තේරුම් ගැනීමක් බවට පත් වෙන්න ඕනේ. ඒක වැඩි කර ගන්න ඕනේ. ඒ කුසලය කියන එක නුවණට යාන්තම් පෙනීමයි පූර්ණත්වයේ පෙනීමයි. දැන් අපිට ශ්‍රී පාදේ වුණත් මෙහි ඉඳගෙනත් බලන්න පුළුවන්. එතකොට අපිට යාන්තම් පෙනීම මෙහෙම කන්දේ හැඩයක් ස්වરૂපයක් පේන. ඒ වගේ නිවනෙත් එහෙමයි. දැන් මේ ලෝකෝත්තර ධර්මයේ පිළිබඳව කියනකොට පිනුතුන්ට ඈතින් අර හැඩයක් පේනවා වගේ කන්දක පේනවා. මෙන්න නිවන හරි අවේදීත, කිසිම කරදරයක් නැති, ප්‍රශ්නයක් නැති, අතීත අනාගත වර්තමාන නැති, සම්පූර්ණ නිදහස්, වේදනා දුක් දුම්නස් කම්කටොළු නැති, හරි ලස්සන මානසිකත්වයක් එතන තියෙන්නේ කියලා ඔන්න පේනවා. ඈතින් කන්ද. එතකොට මේක උපසම්පදා වෙනවා කියලා කියන්නේ වැඩි වෙනවා. උසස් වෙනවා කියන එකනේ. එතකොට වැඩි වෙන්න උසස් වෙන්න නම් අර කන්දට ලං වෙන්න ඕන. ලං වෙලා හොඳටම කන්ද පේන්න පටන් ගන්නවා. පාරවල් පවා පේන්න පටන් ගන්නවා. ඒත් මදි. ඊළඟට පඩි නගින්න ඕන. නැගලා ගිහිල්ලා අපි ශ්‍රීපාදේ කන්දන පත්මේ ළඟටම ගියාම උන් අපි කියනවා
ප්‍රතිඵලය ලැබුවා කියලා කියනවා. ඒ නිසා දැනුත් ඔය පේන්නේ නිවන ස්වභාවය තමයි. නමුත් මදි. ඕක උපසම්පදා වෙන්න. වැඩි කරගන්න. කුසලස් උපසම්පදා. කුසලයේ වැඩි කරගන්න, දියුණු කරගන්න. එතකොට තමයි ඔබට ඒ ශක්තිය ඇති වෙන්නේ. ඒ නිසා ඔබ කලබල වෙන්න බෑ. දැන් ඉතින් මට නිවන පේනවනේ. දැන් මොකටද මට නැත්තේ කියලා. හිතන්නේ අර කන්ද වෙන්නේ. අර ඈතින් කන්දේ හැඩේ වෙන්නේ. මේකනේ. කන්දේ හැඩේ ඔය පේන්නේ. දැන් එහෙමනම් ඊට ලං වෙන්න. ඒ තුල වැඩි වර්ධනය වෙන්න. එහෙම වර්ධනය වුණාට පස්සේ තමයි Tamanට පූර්ණත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔయిత වඩා නිතරම තේරුම් ගන්න. ඔయిత වඩා සනසිලිදායක. ඔయిత වඩා සෝදායක තත්වයක් ලං වෙන්න ඔබට දැනෙනවා. ඔయిత වඩා සීතලක් කඳ මුදුරට යනකොට තියෙනවා. යථාසිසිලසක් තියෙනවා. මේ සංසුත් බවක් තියෙනවා. ඊට පස්සේ යථාබෝධය ඇති කරගත්තට පස්සේ ඒ පැත්තේ පදිංචිය ලෞකික ලෝකේ ලෝකෝත්තර ලෝකෙට පදිංචි වෙනස් කරගන්නවා. මානසිකව ඥාණයෙන් නුවණින්. ඊට පස්සේ ඔබට අර ලෞකික ලෝකයේ තියෙන දුක්, ගැහැට, කම්කටොළු වේදනාවන් වලින් ස්වභාවයෙන් සම්පූර්ණ අත්මිදිලා හැකියාව ලැබෙනවා. අවම රස්නය අවම, ගැටලු අවම, ප්‍රශ්න අවම, වේදනාව අවම තැනක ඔබට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා මාර්ගඵල ස්වභාවයන් වලදී. ඉතින් තව වැඩි දියුණු පමණ වුණොත් සකුදාගාමී, අනාගාමී, අරිහත් වෙලා එයාට සම්පූර්ණම මේ தত্ত্বය තියෙනවා. ඉතින් මම උත්සාහ කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් බිහි කරන්න. මොකද මට ඒක කරන්න බෑ. සතුටු බවක් වගේ තියෙනවා නම් මම එතනදී බැලුවා දැන් සතුටයි දුකයි මේ දෙකම බැහැර වෙන්නේ නැහැ. ඒකට එතනින් මම කියන එක හොයන්නේ. ඒකට පොඩ්ඩක් හොඳයි. ඔව් දැන් සතුටු දුකනෝ බැහැර වෙනවා. ඒකම අනිත් පැත්තෙන් පේනවා හරි මම මේ බැහැර වෙන්න උත්සාහ කරන්නේ මම කියලා. එතකොට මම මගිනුත් බැහැර වෙන්න ඕන, සතුටින් දුකිනුත් දෙකිනුත් බැහැර වෙන්න ඕන. ලබන්නේ කියලා හිතනවනේ. එතකොට නිතරම අපි නොදන්නවා වුණාට අපිව අල්ලපු බැඳපු අල්ලලා බැඳලා තියෙන වරපටයක් කොහෙන් හරි තියෙනවා. පේන්නේ. නීවරණ කිව්වේ ඒක තමයි. ඔව් අනිවාර්යෙන් වරපටයක් තියෙනවම තමයි. නැත්තම් අපි අර ලෝකෝත්තර භූමියට ඉකිල්ලෙනවා. අර මම හැමදාම උදාහරණ දක්වන්නේ අය වායු පිර වූ බැලුමක් නූල් වලින් ගැට ගහලා තියෙනවා. ඉතින් නූල් 10කින් ගැට ගහලා තියෙනවා නම් ඒක අල්ලගෙන ඉන්න ශක්තිය වැඩි. ඉතින් නූල් ටික කැපිලා එක නූලයි නම් තියෙන්නේ ඉතින්. එකයිනේ තියෙන්නේ. ඒකේ ශක්තිය අඩුයි. එතකොට ඒ නූල් පොට හරි තියෙනකන් හැබැයි බැලුම යන්නේ නැහැ. දැන් සමහර අයගේ 85%ක්ම නිවන් ගුණේ වර්ධනය වෙලා. ඒ වුණත් තව 15ක් තියෙන නිසා යන්නේ. සමහර කෙනෙක්ගේ 95ක් දියුණු වෙලා. 99ක් දියුණු වෙලා. ඒත් බැලුම යන්නේ නැහැ උඩට. ඇයිද ඒක පොටක් හරි කෙනෙක් කියන්න පුළුවන් හරි අසාධාරණයිනේ යන්නේ බෑ බැලුම. එහෙම වෙන්නේ එක නූල් පොට හරි තියෙනවා නම් ඒකෙන් අර බැලුම රැඳිලා තියෙනවා. හැබැයි අර නූල් පොට 10ක් බැඳලා තියෙන කෙනයි එක නූල් පොටේ ඉන්න කෙනයි තාමත් බැලුම් දෙකම තියෙන එක හා සමානව. හැබැයි මෙයාට ඉක්මනින් යා හැකි අවස්ථාව තියෙනවා. මෙයාට ටිකක් ප්‍රමාද වෙන අවස්ථාව තියෙනවා. හැබැයි තියෙන්නේ එක තැන. ඒකයි තියෙන්නේ. කුසලයෙන් වර්ධනය වෙච්ච කෙනයි කුසලයේ වර්ධනය නොවිච්ච කෙනයි දෙන්නම ඉන්නේ එක තැන. හැබැයි මෙයාට ඉක්මනින් ඒ වර්ධනත්වයේ පූර්ණත්වයටපත් වෙනවා. මෙයා ක්‍රමානුකූලව එනවා. ඒකයි වෙනස. ඒ නිසා අවබෝධයට පාත්‍ර වෙන තුරුම කුසලයේ කොච්චර වැඩුණත් එයා ඉන්නේ එතනම තමයි. දැන් අපි පන්තියේ වුණත් කොච්චර උගත් කෙනා වුණත් විභාගේනකන් ඉන්නේ එකට. විභාගේ ඉවරට පස්සේ තමයි එයා සමත් වෙලා එක්කෙනෙක් ඉහළට යන්නේ එක්කෙනෙක් පහළට වැටෙන්නේ. ඒ වගේ අර දකින්න වගේ ඔය සීමාව තව ප්‍රත්‍යක්ෂව තවත් පූර්ණත්වයෙන් යුක්තව කෙලස් කියන්නේ මෙහෙමයි. කෙලස් කියන්නේ බාධක වෙන කෙලෙස් ධර්ම තමයි
නිවනට බාධක වෙන. ඒ කියන්නේ අතහැරලා යන්න බැරි ක්ලේශ ධර්මය තමයි. ඒ කියන්නේ මෙහිමයි අතහැරලා යන්න බෑ කියලා කියන මේ ක්ලේශ ධර්ම කියලා කියන්නේ නිතරම මෙහිම අපි හිතමු තරාදීක දැම්ම කියලා මේ නිවනයි ඒ අදාළ ක්ලේශයයි. එතකොට නිවන පරදවල අදාළ ක්ලේශය ජය ගන්නවා නම් අන්න ඒකයි හොඳ නැත්තේ. නමුත් ඒ ක්ලේශය තිබ්බට Tamanට හොඳටම ප්‍රත්‍යක්ෂ නම් මට මේ ක්ලේශය පරදවල නිවන ජය ගන්න පුළුවන් කියලා. ඒක තමයි දිනු. ඒක තමයි. ඔව් අනිවාර්යෙන් ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. නිතරම Tamanගේ බැඳුම එවන Tamanගේ වරපටේ මට මේ සියල්ලකින් ඔව් අනිවාර්යෙන් පවත්වන්න ඕනේ. පවත්වීම මේ සදාකාලික මේ උමනා මේ කරන නෙමෙයි විශේෂ මේ පැවැත්වීම ධර්මයේ අත්දකින්න තුරු කරන්න ඕනේ. එතකොට ඉක්මන්. ඒක ඉක්මනින්ම ලබන්න පුළුවන්කමක් තියෙන. එතකොට මේ හැමදාම බණ අහන්න බෑ. අහන්න ඕනේ. ඊට පස්සේ බණ ධර්ම දේශනා කරන සද්ධර්ම දේශනා කරන්න පුළුවන්. බණ නෙමෙයි. සද්ධර්ම දේශනා කරන්න පුළුවන්කමක් තියෙනවා. සද්ධර්මය කියන්නේ යහපත් වූ ධර්මයේ දේශනා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සියල්ලගෙම නිදහස් වුණාට පස්සේ එයාට තමයි ඒ වගේ කෙනෙක් තමයි විශ්වාස කරන්න පුළුවන් මේ ලෝකේ. නැත්තම් අර වහා ඇවිලෙන සුළුයි. කාගෙන හිටියට කමන්නේ. Tamante රෙහිව ආවොත් Tamange වචනෙන් ඉයලා ගියොත් වහා ඇවිලෙන සුළුයි. නෝන මහත්තයාටත් එකයි, මහත්තයා නෝනටත් එකයි, අම්මා තාත්තා දුව දරුවන්ට වුණත් එකයි. ඒක තමයි ස්වභාවය. ඒ ප්‍රවණතාවයේ අඩුවීමක් තියෙනවා අම්මා තාත්තලා දුව දරුවන්ට ඒ විදිහට සලකන. නමුත් එහෙම නැති තැන ඇත්තේ කියන්න බෑ. තියෙනවා. වහා වෙලෙන සුළු ආකාරයට මහත්යට නෝනට සලකන තැන නම් බොහොම තියෙනවා. ඒකෙන් තියෙනවා. ඒ කොච්චර බැඳීම් ප්‍රබල වුණත් නරක වුණා. ඒ විතරක් නෙමෙයි. තමන්ම අවුලවා ගන්න. විශ්වසියදී විහානි කරගන්න. ඒ සක්කාය දිට්ඨිය නිසා. හයි මගේ ගෞරවය නැති වුණා, මගේ නම්බුව නැති වුණා. මට නම් කමන්නේ. මොන මිනිස්සෙක් කිව්වත් මම කොච්චර නරකයි කියලා මට ප්‍රශ්නයක් නෑ. කොච්චර හොඳයි කියලා කිව්වත් ඒකත් මට ප්‍රශ්නයක් නෑ. ඒකේ මිනිස්සයා දකින්න දෙන්නේ මං තමයි දන්නේ මං එච්චර හොඳ නෑ කියලා. නරකත් නෑ කියලා දන්නවා, හොඳත් නෑ කියලා දන්නවා. මම හොඳ කෙනෙකුත් නෙමෙයි, නරක කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ මම හොඳ ප්‍රතිරූපයක් අල්ලගෙනත් නෑ, නරක ප්‍රතිරූපයක් අල්ලගෙනත් නෑ. මගේ පාඩුවේ මං කැමති ආකාරයට මම කරන වැඩේ කරගෙන ජීවත් වෙනවා. මිනිස්සු වර්ග හොඳයි කියනවා, වර්ග නරකයි කියනවා. ඒකේතරයි රාචංචා හඳුරු කිව්වා වගේ ගෙඩි පළ ඇති කාලෙට එන කුරුල්ලෝ ගැනවත්, ගෙඩි පළ නැති කාලෙදී එන නේන කුරුල්ලෝ ගැනවත් මට 아무තු සතුටක්වත් කනගාටුවක්වත් නැතය. ඒකනේ තියෙන්න ඕන මිනිස්සෙක් ළඟ. නමුත් ඔබ ළඟ නැත්තේ ඒක නේද? ඒ தত্ত্বය ඇති වෙනවා. ඕක මනසින් පාලනය කරලා හදාගෙන වැඩක් වෙන්නේ නැහැ. ඒ தত্ত্বය ඇති වෙනවා ධර්මඥානය දැක්කම. එතකොට ඔබට මේ ලෝකෝත්තර ශක්තියේ දර්ශනය තමයි උපකාරක වෙන්නේ සක්කාය දිට්ඨිය දිය කරන්න. ඒක අපි හිතමුකෝ මහ අයිස් කන්දක් කියලා. ඝන කන්දක්, ඝන පර්වතයක් කියලා. සක්කාය දිට්ඨිය කියන්නේ වගේ දෙයක්. මේ විසිරිච්ච සංස්කාරක ධර්මයෝ ඒක රාශී කරලා හදාගත්ත කන්ද. එතකොට මේ හිරු එළිය වැටෙනකොට හොඳින් රස්නෙන් ලෝකෝත්තර මේ අයිස් කන්ද දිය වෙනවා. මේක දිය වෙලා ඉවරලා යනවා. ඊට පස්සේ Tamanට පුළුවන්කම තියෙනවා සක්කාය දිට්ඨිය නෙමෙයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙන්න පුළුවන්. අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන්නේ දැන් මම කොණ්ඩඤ්ඤ නෙමෙයි. අඤ්ඤා ආනන්ද, අඤ්ඤා කුසුමාවති වෙන්න පුළුවන්. අඤ්ඤා සිසිලියානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම සිසිලියානි යන නම නැතය. ආනන්ද කියන නම නැතය. කොණ්ඩඤ්ඤ යන නම නැත. නාමං අහෝසි. ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා කියන්නේ නාමං අහෝසි, නම නැති වුණා. ඉතින් මේ අර ඒක සම්පූර්ණ ඇත්ත. මේ තමන් මේ යන. තමා කියන කුජලයා මිය ගිහිල්ලා. තමා කියන කුජලයා මිය ගිහිල්ලා තමන් නොවි තමන්ට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා කිව්වේ මේ මම රාජවංශී නෙමෙයි. සිද්ධාර්ථ කුමාරයා නෙමෙයි මම.
ධාතු මානය නෙමෙයි මම. මේ කොච්චර හොඳයිද කියලා බලන්න. තමන්ගේ ප්‍රතිරූපයක් වෙනුවෙන් තමන්ගේ නමක් වෙනුවෙන් මුළු ජීවිතේම විඳවන ජීවිතයක් තියෙද්දි මේ ලෝක සත්‍යයට පැමිණිය. ඇත්ත කතාව ඒකනේ. මේ තමා කියන ප්‍රතිරූපය හැදුනේ කවද්ද? මේ ළඟදීනේ මේට අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් එහයින් තමයි ওই ප්‍රතිරූපය හැදුනේ. මේ නමත් ওই නම තව කොච්චර හිටද? ওই නමත් අල්ලගෙන ප්‍රතිරූපෙත් හදාගෙන ඒ වෙනුවෙන් බය වෙනවා, බිය වෙනවා, සැක වෙනවා, වෛර කරනවා, ක්‍රෝධ කරනවා, ප්‍රේම කරනවා, ගැටෙනවා, ඇලෙනවා. ඔය කොහොම ප්‍රශ්න ගෝණියක් හදාගෙන තියෙන්නේ ඔය රාමුව මත. එතකොට මෙතන සතෙක් පුජ්‍යලෙන්නේ නැහැ කොයි එකත් එකයි කියලා ඔහොම හිටියද එහෙම හරියන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නෝ යා ඒ කොයි එක කළත් එකයි බවුමලත් එකයි. එහෙම දෙයක් වෙන්නේ පුජ්‍යලයා තුල සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය තියෙනකම් පුජ්‍යලයා කර්ම විපාක බලවේගයේද හසු වෙනවා. ඒව ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් කම නැහැ. ඕනම පුජ්‍යලයකට පවක් කරනකොට පවයි කියලා තේරෙනවා. පිනක් කරනකොට පිනයි කියලා තේරෙනවා. මෙතනින් අදහස් වෙන්නේ එකක්වත් ගණන් ගන්න නැතුව ඉන්නවයි කියන තැනට නෙමෙයි, නිවැරදි දේ හඳුනාගෙන ක්‍රියා කරනවයි කියන තැනටයි තත්ත්වය. ඒ මාර්ගඵලලාභියෙක් මේ කුසල පින්පව් දෙකම අතහැරලා ගියයි කියලා කියන්නේ පව් කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ එයා. එයා හොඳ දේම පිනයි කියලා කියන්නේ හොඳ දෙයටනේ. එතකොට වඩාත් පින් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ හොඳ දේවල්ම කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ මොකද හොඳ නරක තෝරගන්න පුළුවන් සම්‍යක් ඇසක්, යහපත් ඇසක් ඔහු සතුව තියෙනවා. නැති නිසා. අවිද්‍යාව නැති නිසා සම්‍යක් ඇසක්, යහපත් වූ සම්මා දිට්ඨියක්, හොඳ වූ දෘෂ්ටියක් එතන ඇති නිසා හොඳ දේම තෝරගෙන වැඩ කරන්න පුළුවන්. අන්තගාමී වෙන්නේ නැතුව. පින්කමක් කළා අවසානයේ රණ්ඩුවක් හදාගෙන නතර වෙන අය නෙමෙයි ඒගොල්ලෝ. ඕනතරම් පින්කමක් කරලා හම්බ හදා ගන්නවා. හාමුදුරු දානෙට හරි වැඩි නැත්තම් ඉවරයි. හාමුදුරු ඉවරයි. එතන ඉඳලා සම්බන්ධත් ඉවරයි ඔක්කොම. හිත නරක කරගන්න. එහෙම තරහ වෙච්ච අය ඉන්නවා. අපිත් එක්ක පවා එහෙම තරහ වෙච්ච අය ඉන්නවා. ඒක මාත්‍යෙන් මට මාස ගානකට කලින් මෙහවල් දවසේ දානයක් තියෙනවා. ඔබ වහන්සේ වඩින්න මේකයි පාර කියලා කිව්වා. ආයි කෝල් එකක් දෙන්නම් කියලා කිව්වා. ඉතින් මම ඉතින් ආයි කෝල් එකක් දෙන්නම් කියපු නිසා ගණන් ගත්තේ නැහැ. පාර හරියට කිව්වේ නැති නිසා යන්න දන්නේ නැහැ. මම ඉතින් ඒක මගේ අරලා දාලා දාන ගේන බුන්නතුන්ට දාන ගේන කියන ඔක්කොම කරලා උන් කරලා. මට මේ 10ට කෝල් කරනවා. ඔබ වහන්සේ මේ මග දින්නේ නැහැ. මම මග ඉන්නේ කොහමද? මම දන්නේ පාර. මම මේ මිනිස්සු දාන ගේනලා මේ කොහමද? අන්න ඔබ වහන්සේට අමතක වෙලා මම මේ උපවාසයට වියදම් කරලා විශාල වශයෙන් පිළි කරගෙනල්ලා මේව කරලා මේ දානෙල හැත්ති කරලා තියෙනවා මේ උපවාසෙ වඩින්නේ නැහැ. මම ඉතින් මේ මිනිස්සුන්ට අනුකම්පාවෙන් කොහොම හරි යන්නේ දැන් මේ ඉන්න ආපු මිනිස්සුන්ට පැහැදිලි කළා. මේ මෙන්න මෙහෙම වැඩක් වෙලා තියෙනවා කමක් නැද්ද මම යන්න දේ දානෙට. අනේ කමක් නැහැ හාමුදුරුව වඩින්න. ඒකට අපේ දාන මොකද්ද කියලා ඒ අය සත්පුරුෂ නිසා කිව්වා. අනේ මම වාහන 10කට විතර කතා කළා. එක වාහනයක්වත් නැහැ. මං හිතුවා මේ මිනිස්සුගේ කරුමේ කියලා. ත්‍රිවිලර් බැලුවා, වෑන් බැලුවා එකක්වත් නැහැ. දැන් ඉතින් යන්නත් වෙලාව නැහැ. දැන් 10ම 11ට කිට්ටු. නුගේ කොට පැත්තට යන්නත් ඕන තිබ්බා. ඉතින් බැලුවහම මේ මිනිස්සුගේ අවාසනාවයි කලබල වීමයි ඔක්කොම මේ මිනිස්සුන්ට තිබ්බා. ඉතින් අර බොහෝම කාලයක් තිස්සේ අර බොහෝම හිත මිත්‍ර හිටපු මේ මහත්මයා මේ අර ක්ෂණිකේ කරා අනවබෝධයේ හිතවත්කම්. අනවබෝධයේ තේරුම් ගැනීම. අනවබෝධයේ වටහා ගැනීම තමයි ඒවයි තියෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයන් හරිම මේ පුහුයි. හරිම පුහුයි. හරිම පුහුයි. අර කොසල් රජුව ආශ්‍රය කරනවා වගේ ආශ්‍රය කළා නම් හරියන්නේ නැහැ. කොසල් රජු බුදුහාමුදුරුව ආශ්‍රය කරේ මිතුරු වෙසින්නේ. ඒක හරියන්නේ නැති කතාවක්. ඒ හරියන්නේ නැහැ. අර ගෞරව කරගෙන හිමි හිටිය රාජ પરම්පරාව නිසා ඇඟට ගොඩ වෙන්නේ නැහැ. නැත්නම් ඇඟට ගොඩ වෙන්නේ තිබ්බා. රාජ પરම්පරාව නිසා හිටියා. නමුත් නිවන් දැක්කේ නැහැ. අවසානයේ මොකද උනේ? පණුවෙක් වෙලා ඉපදුණා. බුදුදහමේ හැටීමනේ. අපායේ ගියොත් ඒක කවුරු වුණත් අපායේ ගියයි කියලා කියනවා. දිවි ලෝකේ ගියොත් එයා දිවි ලෝකේ ගියයි කියලා කියනවා. දැන් නම් බය වෙන්න බෑ 84000ක් විහෙර විහාර හැදු. කවුද රජතුමා? ධර්මාශෝක රජතුමා පිඹුරෙක් කියලා උපදුණයි කියන්නේ. ඉතින් සම්පූර්ණ බෞද්ධයෝ ටික නැති වෙයි කියලා ඔක හංගන්න තිබ්බා අපිට.
නමුත් අපි හැංගුවේ නෑනේ. අපි කිව්වා හැබැයි ටික දවසයි බිමුරෙක් වෙලා ඉඳලා ලොකු කාලයක් ඉන්නේ නෑ. ඔව් බොහොම පොඩි කාලයක් මේ ඉඳලා ඉවර වෙලා මේ එතනින් චුත වෙලා දිව්‍යමය ආත්මයක් ලැබුවා. ඒ වුණාට ඒ වගේම යුද්ධ කළා මේ දුටුගැමුණු රජුගේ දිව්‍ය ලෝකෙ ගියා. ඔව් මාර්ගඵල ලැබුවේ නැති වුණත් එයා දිව්‍ය ලෝකෙ ගියා. මේ චේතනාව හොඳයි. දුටුගැමුණු රජු කිව්වනේ මම මිනිසුන් ඝාතනය කළේ නෑ මම කළේ නපුරයි නැති කළේ කිව්වා. ඒක හරි උදාර වචනයක්. හරි මිනිස්සු මරන්න උවමනාව නෑ මට මේ නපුරයි නැති කරන්න උවමනාව. ඒ නිසා හරි උදාර වචනයක් ඒක. ඉතින් ඒ නිසා මේ අපාගාමී වුණේ නැහැ. චේතනාව හොඳයිනේ. චේතනාව හොඳයි. ඒ නිසා චේතනාව හොඳින් තියාගෙන මේ ලෝකේ සමහරලාට මේ වැරදි කියලා පේන දේ වුණත් චේතනාවේ හොඳ ස්වභාවයක් තිබුණොත් ඒකේ හොඳ ප්‍රතිඵල තියෙනවා. හොඳ ගුණාංගය තියෙනවා. ඒක චේතනාවේ ස්වභාවය නිසා තමයි අර අපි කිව්වේ පිටින් බලලා අපි දිහා වුණත් වෙන කෙනෙක් දිහා වුණත් එකපාරට නිගමනයන් වලට යන්න එපා. මේ පුජ්‍යලයා ඥානවන්තයි, මේ පුජ්‍යලයා සිල්වත්, මේ පුජ්‍යලයා දුස්සීලයි කියලා හිතන්න යන්න එපා. ඒක එහෙම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. වඩාම වැදගත්කම තියෙන්නේ තමන්ගේ සිල් දුසිල්කම් පිළිබඳව හොයලා තමන් ඇතෙන්ට පාත්‍ර වෙන එක. මොකද විශේෂයෙන් නොවාදෙනු පරහට තමා සම්මතයෙන් පිහිටා. තමා කරමින් වැඩක් අනිත් කෙනාට කවදාවත් ඒකයි කියන එක සම්පූර්ණ වරද. අපි කරන්නේ මේක නෙමෙයි. තමන් ඒ වරද කරමින් අනිත් කෙනාට කියනවා ඔය කරන්නේ. දැන් සමහර අයට ලයිසන් දිනනවා මේ හාමුදුරුවෝ වැරදි හොයන්න. මොකද අපි ගිහියනේ. අපිට අයිතියක් තියෙනවා. එහෙම දෙනවා. ඒක තමයි. එහෙනම් හොඳටම දීපු මහත්මයෙක් දවසක් හාමුදුරුවෝ ඔක්කොටම බැන යනවා. මම එහෙම දැන් බලන්න ඔබතුමාව පන්සිල් කඩලා. ඔබතුමාව බීලා. ඔබතුමාව බීලා වයින්නේ අපෝට වගේ. අපි ගිහියෝනේ ආන්ද මම කිව්වා ගිහිය වුණාට සුරාමේරිය මං ජීවදටන කියලා තියෙන අවසාන එක. තියෙනනේ ඒක. ඒ වගේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න Tamanට මේ ලෝකෝත්තර ගුණය මේ මෙහිට පැමිණෙන අවස්ථාවේ මේ දැන් තියෙන මනසයි දිහා බලන වෙනස. ඒ වෙනසක් ඇති වුණා නම් කුසලයේ ඇති වෙලා. ඒ කියන්නේ ඊට වඩා පිරිසුදු, ඊට වඩා පවිත්‍ර විනිවිද භාවයේ මනසක් දැන් තියෙනවද? තියෙනවානේ. ආන්න ඒක තමයි භාවනාව. ඒක තමයි ප්‍රාතිහාරය. ඒක තමයි කුසලයේ වැඩිම. ඒකයි මම කිව්වේ දේශනාව තුළදී කුසලයේ වැඩෙනවා කිව්වේ. ධර්ම මානසිකාරය කරනකොට කුසලයේ වැඩෙනවා කිව්වේ ඒකයි. හැබැයි අනවබෝධය තියෙන කෙනෙක්ගෙන් බණ ඇහුවට ඔක වෙන්නේ නැහැ. එයා කතා කරයි වතගොත ටිකක් කතා කරයි, දේශපාලනය ගැන කතා කරයි, ඇඳුම පළඳුම ගැන කතා කරයි, කනබුන එක ගැන කතා කරයි. කුසලයේ වැඩෙන්නේ නැහැ. කුසලයේ වැඩෙන්න කුසලයේ ගැන කතා කරන්න ඕන. ලෝකෝත්තර භව ගැන කතා කරන්න. ලෝකෝත්තර භව ගැන කතා කරන අවබෝධ කරගෙනම ප්‍රත්‍යක්ෂ කරගෙනම කතා කරන්න ඕන. එහෙම නැතුව කෙනෙක්ගෙන් ධර්ම අවබෝධය ලබන්නට බෑ. ඒ නිසා ධර්මය අවිච්ඡින්න බවට පත් වෙන්නේ අවබෝධ වෙච්ච කෙනෙක්. අවබෝධ වෙච්ච කෙනෙකුට බණ කිව්වොත් මෙතන ඉන්නව ධර්ම අවබෝධය කරගන්නට පුළුවන් වාසනා ගුණය ශක්තිය දෙන බොහෝ අය තව වේගෙන් වීර්යය කරා. තව වේගෙන් ධර්මයට අහුම්කම් දෙන්න කිව්වට ඔය එක එක බණ නම් පොත් නම් බලලා හරියන්නේ නැහැ. ඊටාම පැහැදිලිව මේ ලෝකෝත්තර සත්‍ය පැහැදිලි කරන වචන ටිකකට අහුම්කම් දෙන්න ඕනේ. ඒ ලෝකෝත්තර භාවයේ ගුණ කරන ගන්නා වූ දේවල් ටිකට. මොකද අපිට මේ දැන් ඕමනා නැහැනේ. ආහාර පානයේ පිළිවෙත්, ඇඳුමේ කලඳුමේ පිළිවෙත්, යන ගමන පිළිවෙත් හැදුවයි කියලා නිවන් දකින්න බෑ. ඒව ඕන තරම් ආගම්වල තියෙන. ඒවයි හොඳක් තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒ හොඳ එහෙම තිබුණා. මේ නිවන් ධර්මයේ පිළිබඳව අහුම්කම් දෙන්න, ගැඹුරින් බලන්න, පරිශීලනය කරන්න මේට වඩා මේ ලොකු සංවර්ධනයකින් ඉහළ මට්ටමකින් පැමිණියොත් එතන ඉඳලා කුසල ශක්තිය වර්ධනය වෙයි. නැත්තම් ගමන අඩි 10ක් ගිහිල්ලා ආයි 10ක් පස්සට ඇවිල්ලා හිටියොත් ආයි ලබන සතියෙත් අඩි 10ක් යයි, ආයි පස්සට එයි, ආයි 10ක් යයි, ආයි පස්සට එයි. හැමදාම අඩි 10යි මිනිස්සයා ගමන යන්නේ. ඉතින් වැඩක් නැහැනේ. නිසා ඒ ඉස්සරහට තියෙන අඩි ටික ඒ විදියට තියෙන්න ඕන ඍජුව.
නෑ ඊට වැඩි ප්‍රමාණයක් පඩිපෙලියක් ඊට පස්සේ ඉදිරියට යන්න ඕනේ ඊළඟ සැරේදී. ඒකේ තියෙන ප්‍රඥා සම්පත්තිය තුළ ලොකු ඍජු බවක්, ලොකු ඥානාන්විත බවක්, ලොකු වීර්යාන්විත බවක්, ලොකු දූරදර්ශී බවක් තියෙන්න ඕනේ. විශේෂයෙන් මුලින්ම ඔබ නිවන් දකින්න. ඒ නිවන් දකින්න උත්සාහ කරන්න නිවනේ ගමන යද්දී මගදී අදින වරපටවල් විතරක් කපලා දාන්න. එහෙම නැතුව මේ කෙලෙස් හොයා වෙඩි තීතිය ඉඳලා හරියන්නේ නැහැ. දැන් සමහර අය කරන්නේ නිවන් මගක් කොහෙවත් යන්නේ නිකන් කෙලෙස් හොයා ඒවට වෙඩි තියනවා. Taman එක තැන. ඉතින් මොකටද මේ කෙලෙස් වලට වෙඩි තියන්නේ? ආයෙනවා Taman ඉන්න තැන වෙනස් කරගන්න නැතුව මොන ක්ලේශයක් නැති කළා වැඩක් නැහැ. Taman අලිමන් කඩේ නම් දිගෑරිලා ඉන්නේ කාලියෙක් ගිහින් දෙන්නේ නැති කළා තව අලියනවා. එතකොට Taman ඉන්නේ කෙලෙස් ඇති වෙන තැනක නම් වැඩක් නැහැ. ඒ නිසා Taman ගමන යද්දී ඒ කියන්නේ නිවන් ධර්මයේ සොයාගෙන යනවා කියන්නේ කොහොමද කියන ගමන නෙවෙයි නුවණින්. වහගෙන යන ගමන. ඒ ගමන යද්දී ඒ ගමනට යම් තැන්වලදී ඇති කරන මේ ප්‍රබල බලවේග තිබුණොත් ඒවා ආදීන මේ බලපු ගම අනේ දුක මත තියනවා කියලා පෙනේ යමක් දුක නම් යංකෝ වික්ඛු දුක්ඛං తත්‍රතේ චන්தோ පහතබ්බෝති යමක් දුක නම් මහණෙනි ඒක ඡන්தோ ඒකට තියෙන කැමැත්ත පහතබ්බෝති ප්‍රහාණය කරන්න මොකද්ද මට කියන දුක නැති වෙන්නේ දුක නැති දෙයක් හැම දෙයකම තියෙනවා හැම දෙයක දුක මත පිහිටලා තියෙනවා කියවනම් ආයෙත් කතාවක් නැහැ කෙලෙස් නැති කරන්න බෑනේ. දැන් මේ රහතන් වහන්සේ කෙනෙකුට උනත් අපි මාර්ගයට. ඔව් දැන් කෙලෙස් නෑ අර කිව්වා වගේ මෙහෙමයි. දැන් මෙහෙමයි කෙලෙස් නැති කරන්නද? දැන් මෙහෙම තියෙනවා දැන් අපි හිතමුකෝ මේ හුලඟ කියන එක අපිට නතර කරන්න බෑ. නමුත් අපිට ගමනක් යද්දී හුලඟ හමන මෙහෙම ආවොත් හුලඟ ඉස්සරහින් ආවොත් එහෙම වාහනයක් වුණත් ටිකක් පස්සට එන හිමින් යන්න වේගෙන් යන්න බෑ. එතකොට අපි මොකද කරන්නේ? ටික වේගය වැඩි කරලා එතෙන්ද වීර්යය වැඩි කරලා ඉස්සරහට යනවා. ඈ වලවල් සහිත පාරක් එනවා. අපහැදලි. එතකොට අපි කරන්නේ මොකද? අන්න අපි එතන තව පරිස්සමක් අරගෙන ඊට අදාළ මේ ජීව මාර්ග කරගෙන ඒක යනවා. ඊට පස්සේ අපිට මේ අඳුරු මීදුම් සහිත ප්‍රදේශයක් වෙනවා. දහවල් වුණත් අපි ලයිට් දාලා ඔයකේ මීදුම කපාගෙන යන විදියට අපි ගමන යනවා. අන්න ඒකයි වෙන්න ඕනේ. එහෙම නැතුව ගමන යන්නේ නැතුව එක තැනක ඉඳගෙන මීදුම නැති කරනවා, අරග නැති කරනවා, මේක නැති කරනවා, අර කෙලෙස් නැති කරනවා, මේව නැති කර ගන්නවා, නිර්මාංශ වෙනවා, භ්‍රමචාරී වෙනවා මොන වුණත් නැහැ. එයා එක තැන. ගමන යන්න ඕන ගමනට බාධා වෙන දේවල් ඔබට නැති කරන්න තියෙන්නේ මහා ලොකු දෙයක්. රහතන් වහන්සේ කෙනෙකු දුරු කරන කෙලෙස් ටික නෙමෙයි ඔබට මම දුරු කරන්න කියන්නේ. මූලික වෙන, ප්‍රබල වෙන සක්කාය දිට්ඨියේ වැඩි ප්‍රතිශතයක්. මම කියන්නේ සක්කාය දිට්ඨිය ඔක්කොම දුරු කරන්න කියලා. මම ඔබට කියන්නේ කුසලයේ බලයේ පැත්තට නැඹුරු වෙන්න ඕන. අකුසලයේ බලය ඒ කියන්නේ නිවනයි සක්කාය දිට්ඨියයි තරාදී දෙපැත්තක තිබ්බොත් ඔබට හැකියාව තියෙන්න ඕන තමන්ගේ ජීවිතය පරදවලා ධර්මයට පනින්න. කන්ද උඩ තියෙන්නේ සක්කාය දිට්ඨිය නම් කන්ද පහළ තියෙන්නේ නිවන නම් තමන්ට පුළුවන්කම තියෙන්න ඕන කන්ද පහළට පනින්න. ඒක කන්ද පහළට පැනනොත් මැරෙනවනේ. ඔව් මැරුණත් මට හොඳයි නිවන. අන්න ඒ දර්ශනයේ තියෙන කෙනෙකුටයි නිවන් දකින්න පුළුවන්. අන්න ඒ කතාව තමයි ඔය පෙන්නන්නේ මොනවද? දහම් සොඬ රජුගේ යකාගේ කටට පනිනවා මගදී බණපදේ අහන්න. ඔබත් එහෙම වෙන්න ඕන. ධර්මය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න ඕන. ධර්මය අවබෝධ වෙන්න. ජීවිතේ තියාගෙන ඉද්දී ධර්ම අවබෝධය වෙන්නේ නැත. ඒ කියන්නේ ඇත්තට කඳු වලින් පල්ලෙහාට පයින්නට අයිද නිවන් අවබෝධ වෙන්නේ මේ කෙලෙස් කන්දෙන් පනින්න ඕන. කෙලෙස් කන්ද කියන්නේ මමත්වයනේ. රජකම, රට, මම, මගේ වටපිටාව මේ ටික ඔක්කොම. ඒ නිසා ඒ ඥාති ඔක්කොම ටික බලතල ටික පරාදය කරලා පනිනවා ධර්මයට. ධර්මයට පැන්නාම ඥාතිත් නෑ, මමත් නෑ, දරුවෙත් නෑ, කවුරුත් නෑ. හැබැයි ඉන්නවා. හිටියට නෑ. නැත්තිත් නෑ ඉන්නවා. දර්ශනීය යථාර්ථවාදී සියල්ල ලැබෙනවා අර තිබුණට වඩා හොඳට. දරුවන්ට වෛරයෙන් ක්‍රෝධයෙන් යට දියාගෙන
මහත්යර වෛරය පොදේ යට තියාගෙන කරුණාව දක්වන එකක් නැහැ. සැබෑ ගෞරවය, සැබෑ සෙනෙහස, සැබෑ ආදරය, දයාව කියන එක උනත් ධර්මයට පැමිණියාට පස්සේ මතක් වෙනවා. හැබැයි ඔබට සියල්ල අහිමි වෙනවා. අහිමි වෙන්නෙත් නැහැ. හැබැයි අහිමි වෙනවා. අර ලෝභ ද්වේෂ මොහ ස්වභාවයෙන් ඉවත් වෙන ස්වභාවය ඔබට එතන ඇති වෙනවා. අවිද්‍යාත්මක ස්වභාවයෙන් ඇලෙන එක නැති වෙලා යනවා. නොඇලීමේ ප්‍රතිශතය වැඩි. නොඇලීමේ ප්‍රතිශතය වැඩි. කිසිසේත් වෛර නොකරන, කිසිසේත් පලි නොගන්න, කිසිදේ සතර පහලට ඇදගෙන යන බර ගති වලට, නපුරු ගති වලට, කුරිරු ගති වලට කිසි දවසක පාත්‍ර නොවන අතහැරීමේ ගුණයක්. ඇදීනෝ යාට ඕනනම් දරුවෝයි මහත්තයා ඔක්කොම ප්‍රතික්ෂේප කරොත්, එහෙම නැත්නම් නෝනයි දරුවෝයි ඔක්කොම ප්‍රතික්ෂේප කළොත්, යාට පැත්තකට ගිහිල්ලා මේ පාත්‍රය සිවුර පුරවගෙන ගහක් යට ඉන්න පුළුවන් පෞරුෂයක් තියෙනවා. ඊතරම් මහා අතහැරීම. මොකද Tamanට Taman අතහරින්න පුළුවන් නම් දැන් ගොඩක් අය කියන්නේ මට හතුරුත් නැහැ මිතුරුත් නැහැ කියලා. ඒ වගේම මම තා එක වචනයක් එකතු කරනවා. මට හතුරුත් නැහැ මිතුරුත් නැහැ මට මමත් නැහැ. ඒකට යුද්ධයක් නැහැනේ. දවසක් මට අපේ ඔය ආම්දුරු කෙනෙක් කිව්වහම තරහ වෙන්න එපයි කියලා. මොකද්ද ඉල්ලීමක් කළාම මම තරහ වෙන්න එපා මට බෑ කියලා කිව්වා. මම ගෝ ආම්දුරුනේ මට හතුරුත් නැහැ. මට තරහ කියන්නේ හතුරුනේ. මට හතුරුත් නැහැ. මට මිතුරුත් නැහැ ආම්දුරුනේ මට මමත් නැහැ කියලා. ඊට පස්සේ ආම්දුරු මම කල්ලා කල්පනා කරනවා දැන්. මොකද මේ හතුරුත් නැහැ මිතුරුත් නැහැ මට මමත් නැහැ කිව්වා. කිව්වම කල්පනා කරා. ඊට පස්සේ අර ඉල්ලීම ඉෂ්ට කරා. ඔය ඉන්නක පොත බලන්න කියලා ඉවරලා ඒ ආරාධනෙ පිළිගත්තා. මේක. ඉතින් ඒ වගේ මේ Tamante ඒ දේ තියෙන්න ඕන. දැන් බලන්න මේ වචන තුනම කියවුණාට පස්සේ තමන්ගේ බුද්ධිය පිහිටන තැන. දැන් මට හතුරුත් නැහැ මිතුරුත් නැහැ කියලා නතර වුණොත් මමත් තේ රැඳෙනවා. මේ මම ඉන්නවා. මට මිතුරු විතරයි ඉන්නේ කිව්වොත් ඒත් මමත් තියෙනවා. මට හතුරුත් ඉන්නව මිතුරුත් ඉන්නවා කිව්වොත් ඒත් මමත් තේ රැඳෙනවා. මට හතුරුත් නැහැ මිතුරුත් නැහැ මට මමත් නැහැ. අන්න එතෙන්ටපත් වෙන්න බලන්න. කුසලස්ස උපසම්පදා. හොඳයි. ත්‍රිවංශ.